කම්කරු නීතිය කාන්තාවන්ගේ ආර්ථිකයට හිතකාමීද. ඉතාමත්ම සංවේදී මාතෘකාවක්, ඉතාමත්ම කාලෝචිත මාතෘකාවක් අඩ්වොකාට ආයතනය විසින් මේ සංවිධානය කළ තිබුණු සාකච්ඡාවට අපිත් එක්ක සහභාගී වන සිළු දෙනාම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම නිවසේ සිට Zoom ඔස්සේ අපිත් එක්ක බොහොමයක් දෙනා රැඳී සිටිනවා. ඒ වගේම මේ සාකච්ඡා පරිශ්‍රයේත් බොහොමයක් දෙනා අපිත් එක්ක එක්වී සිටිනවා. ඉතාමත්ම සාදරයෙන් ඔබ සිළු දෙනාම මේ සාකච්ඡාවට පිළිගන්නවා. ඒ වගේම අපිත් එක්ක විශේෂ ආරාධිතයන් කිහිපයක් මේ සාකච්ඡා පරිශ්‍රයේදී අද එකතු වෙලා සිටිනවා. ඔබගේ කාර්යබහුල කාලසටහනින් කාලය වෙන් කරගෙන අපිත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම පොඩි මතක් කිරීමක් කරන්න කැමතියි. අපිත් එක්ක එක්වන එක සාකච්ඡා මණ්ඩලයේ මාල්සානි දිසිල්වා මහත්මිය තව මොහොතකින් අපිත් එක්ක මේ සාකච්ඡාවට එක්වනවා. අවුරුද්දේ දින 365න් එක දවසක් අපි වෙන් කරගෙන ඉන්නවා කාන්තාව සමරන්න. මේ දවස් තුලදී අපි කතා කරනවා කාන්තාවන්ගේ වටිනාකම, ඔවුන්ගේ ශක්තිය, ඔවුන්ගේ ධෛර්ය වැනි බොහොමත් දේවල් පිළිබඳව. ඒ වුණාට ලංකාවේ ප්‍රතිපත්ති හා නීති තුල ඇත්තටම කාන්තාව ශක්තිමත් කරලා තියනවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඉතින් මම මේ දේ කිව්වම මම හිතනවා යම් තාක් දුරකට හරි ඔබ මාත් එක්ක එකඟ වේවි කියලා. ඉතින් මේ සාකච්ඡාවට ඉතාමත්ම ගැඹුරින් ප්‍රවේශ වෙන්න කලින් මම කැමතියි ඔබට මතක් කිරීම කිහිපයක් කරන්න. මේ පළවෙනි මතක් කිරීම මම කරන්න කැමතියි Zoom ඔස්සේ අපිත් එක්ක එක්වන ප්‍රේක්ෂකයන්ට අපි ඔබට language interpretation option එකක් ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දී තිබෙනවා. ඔබ කරන්න ඕනේ ඉතාමත්ම සරල දෙයක්. ඔබගේ Zoom පැනලයේ meeting controls වෙත ගොස් interpretations ක්ලික් කර ඉංග්‍රීසි භාෂාව තෝරා ගන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා මේ සිංහල භාෂාවෙන් පැවැත්වෙන සාකච්ඡාව මියුට් කරන්න. මම ඔබට මේ දෙයම ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නම්. We have provided you with a language interpretation option. That is, you now have the opportunity to see in English subtitles the conversation that happens in Sinhala at the moment. What you have to do is quite simple. Click on the meeting controls on your Zoom panel, click on the interpretations icon and click the language you prefer, which is the English language in this case. Please do not forget to mute the original conversation that's happening in Sinhala at the moment so your subtitles can function. ඒ වගේම මම කැමතියි ඔබට Advocata Plus පිළිබඳව පොඩි මතක් කිරීමක් කරන්න. Advocata Plus කියන්නේ සිංහල භාෂාවෙන් ප්‍රතිපත්ති පිළිබඳව සහ ප්‍රතිපත්ති අදහස් ඉදිරිපත් කරන මාධ්‍යයක්. ඔබට පුළුවන් Advocata Plus හොයාගන්න අපේ Facebook හා YouTube හරහා. ඒ වගේම මම කැමතියි ඔබට Advocata ආයතනය පිළිබඳව පොඩි මතක් කිරීමක් කරන්න. Advocata ආයතනය කියන්නේ ප්‍රතිපත්ති පිළිබඳව ස්වාධීනව සමීක්ෂණය කරන ආයතනයක්. එතකොට මගෙන් ඔබ ප්‍රශ්න ගහයි මේ ස්වාධීනව සමීක්ෂණ කරනකොට ඔබට මේ සඳහා මුදල් ලැබෙන්නේ කොහෙද කියලා. අපිට කිසිම විශේෂ පාර්ශවයකින් මේ සමීක්ෂණ කටයුතු කරන්න මුදල් ලැබෙන්නේ නැහැ. අපිට subscriber model එකක් තියෙනවා. ඔබටත් පුළුවන් අපි මේ කරන සමාජ මෙහෙවරට මේ subscribe model එක තුලින් අපිට උදව්වක් කරන්න. අපිට individual subscriber කෙනෙක් වෙන්න අපි ඔබට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ රුපියල් 1,10,000ක මුදලකට අවුරුද්දක යන කාල පරිච්ඡේදය තුලදී ඔබට අපිත් එක්ක subscribe වෙන්න පුළුවන්. ඒ වගේම corporate subscriber කෙනෙක් විදියට මිලියන 1.1කට අවුරුද්දක් යන කාලයකදී ඔබට අපිත් එක්ක එකතු වීමට ඉඩ කඩ තියෙනවා. ඒ වගේම corporate subscriber කෙනෙක් විදිහට රුපියල් 25,000කට අපිත් එක්ක එකතු වීමේ හැකියාව අපි ඔබට ලබා දී තිබෙනවා. ඒ වගේම මම ඔබට මතක් කරන්න කැමතියි subscriber කෙනෙක් වුණාම ඔබට ලබා ගන්න පුළුවන් සේවාවන් ඔබට පුළුවන් Advocata ආයතනයේ විසින් විවිධ ශාස්ත්‍රයන් පිළිබඳව කරන සමීක්ෂණ වාර්තා හා දිනපතා පුවත්වලට ප්‍රවේශය ලබා ගන්න. ඉතින් මේ සාකච්ඡාවට ගැඹුරින් එළඹෙන්න කලින් මම කැමතියි ඔබට ලංකාවේ කාන්තාවන්ගෙන් ශ්‍රම බලකායට තිබෙන දායකත්වය පිළිබඳව ඔබට පොඩි හැඳින්වීමක් කරන්න. අපි දන්නවා ගිය අවුරුද්දේ ශ්‍රම බලකා සංඛ්‍යාලේඛනයට අනුව ඒ කියන්නේ 20 අවුරුද්දේ පළමුවෙනි කාර්තුවේ නිකුත් කරපු ශ්‍රම බලකා සංඛ්‍යාලේඛනයට අනුව කාන්තාවන්ගෙන් ශ්‍රම බලකායට තිබෙන දායකත්වය පිරිමින්ගේ ශ්‍රම බලකායත්වයට තිබෙන දායකත්වයට වඩා
වඩා හැමතිස්සෙම අඩුයි කියලා මේ වාර්තාවේ සඳහන් වෙනවා. ඒ වගේම මම මේ පිළිබඳව ඔබට සංඛ්‍යා වලින් පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් කාන්තාවන්ගෙන් ශ්‍රම බලකායට තිබෙන දායකත්වය 2020 අවුරුද්දේ පළවෙනි කාර්තුවේ 72.4ක් වුණාට කාන්තාවගෙන් තිබෙන ශ්‍රම බලකායට තිබෙන දායකත්වය 32.5ක් පමණයි. මේ වාර්තාවෙන් අපිට පෙනී යනවා ඒ තමයි මේ කාන්තාවන්ගේ විරකී අනුපාතය. දැන් අර මම කලින් කිව්ව දේ අනිත් පැත්ත මෙතන සිද්ධ වෙලා තිබෙනවා. කාන්තාවන්ගේ විරකී අනුපාතය සෑම විටම පිරිමින්ට වඩා වැඩි ලංකාවේ කියන දේ මේ වාර්තාවෙන් අපිට පෙන්වී යනවා. ඔබට මම සංඛ්‍යා වලින් මේක පැහැදිලි කරලා දෙනවා නම් කාන්තාවන්ගේ විරකී අනුපාතය 2020 අවුරුද්දේ පළවෙනි කාර්තුවේදී 9.6ක් වෙනකොට පිරිමින්ගේ විරකී අනුපාතය 3.7ක් පමණයි. ඉතින් එතකොට ඔබට පෙනී යනවා කාන්තාවන්ට ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට ඇතුල් වීමට හා ශ්‍රම බලකාය පැවැත්වීමට යම්කිසි හෝ බාධකයක් මේ ලංකාව ඇතුලේ තිබෙනවා කියලා. මෙන්න මේ පිළිබඳවයි අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඒ වගේම අඩ්වොකාට් ආයතනය විසින් විවිධ ශාස්ත්‍ර පිළිබඳ අපි මේ සමීක්ෂණ කටයුතු කරගෙන යනකොට කාන්තාවන් පිළිබඳව අපිට තවත් බොහෝ දත්ත දැනගන්න ලැබුණා. ඒ දත්ත මම දැන් ඔබ සමග බෙදා ගන්නම්. අපි අඩ්වොකාට් ආයතනය විසින් ශුද්‍ර හා කුඩා ව්‍යාපාර පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ සමීක්ෂණ කටයුතු කරගෙන යනවා. එතකොට අපිට දැනගන්න ලැබුණා මේ ශුද්‍ර හා කුඩා ව්‍යාපාර ලියාපදිංචි කිරීමට තිබෙන නීති හා රෙගුලාස නිසා ලියාපදිංචි නොවෝ 42ක් වන ව්‍යාපාර වලින් 25%ක්ම කාන්තා ව්‍යවසායකයන් විසින් කරගෙන යන ව්‍යාපාර කියලා. ඒ වගේම මෑතකදී අඩ්වොකාට් ආයතනය විසින් සංචාරක කර්මාන්තය පිළිබඳවත් සමීක්ෂණ කටයුතු කරගෙන ගියා. මේන් අපිට දැනගන්න ලැබුණේ මේ කොවිඩ් තත්ත්වය නිසා රැකියා අහිමිවීම වලින් 67%ක්ම කාන්තාවන්ට තමයි රැකියා අහිමි වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ හැම දෙයක්ම මම විතරක් මේ ලංකාවේ කාන්තාවන්ට මේ අත්වලා තියෙන ඉරණම් පිළිබඳ කතා කරොත් මේ සාකච්ඡාව සාර්ථක වෙන්නේ නැති නිසා මම කැමති ඔබට අපිත් එක්ක එක් වෙලා සිටින මේ විද්වත් සාකච්ඡා මණ්ඩලය ඔබට හඳුන්වා දෙන්න. අපිත් එක්ක එකතු වී සිටිනවා ගරු අලි සබ්රි අමාත්‍යතුමා. මෙතුමා වත්මන් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනවා. ආයුබෝවන් අලි සබ්රි අමාත්‍යතුමනි. ඒ වගේම අපිත් එක්ක එක් වී සිටිනවා මාධවී ගුණවර්ධන මහත්මිය. මෙතුමිය හිටපු කම්කරු කොමසාරිස් කාන්තා හා ළමා කටයුතු වශයෙන්ද දැනට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරිය වශයෙන්ද කටයුතු කරනවා. ආයුබෝවන් ඔබතුමියට. ඒ වගේම මල්සරණි දිසියබා මහත්මිය මේ පරිශ්‍රයට දැන් ඇවිත් සිටිනවා. එය සුළු මොහොතකින් මේ පැනලේදී ඔබත් සමග සාකච්ඡාවේ යෙදේවි. අය වෙරිටි රිසර්ච් ආයතනයේ නීති පරීක්ෂණ නියෝජ්‍ය ප්‍රධානී ලෙස කටයුතු කරනවා. ඒ වගේම අපිත් එක්ක එක් වෙලා සිටිනවා කනිෂ්කා පැටර්නව් මහත්මිය. මෙතුමිය ෆොන්ටෙරා ආයතනයේ මානව සම්පත් ව්‍යාපාර සහකරණීය වශයෙන් කටයුතු කරනවා. මේ තමයි අද අපිත් එක්ක එක් වෙලා සිටින විද්වත් සාකච්ඡා මණ්ඩලය. මම කැමති අපේ පළවෙනි ප්‍රශ්න වටයට දැන් යමු වෙන්න. මම කැමති අපේ පළවෙනි ප්‍රශ්නය මාධවී ගුණවර්ධන මහත්මිය වෙතට යොමු කරන්න. මාධවී ගුණවර්ධන මහත්මියනි කාන්තාවක් වශයෙන් ලංකාවේ කම්කරු නීති ඔබතුමිය දකින්නේ කෙසේද? ඒ වගේම කාන්තාවන්ට ශ්‍රම බලකායට එකතු වීමට හා ශ්‍රම බලකායේ පැවැත්මට මේ නීති වලින් යම්කිසි බාධකයක් එල්ල වෙනවාද කියන ප්‍රශ්නය තමයි මම ඔබතුමියට යොමු කරන්න කැමති. ඔබතුමියටයි අවස්ථාව. බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. ඒත් එක්කම විශේෂයෙන්ම කැමති සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන්න. මේ අවස්ථාවට මාව සහභාගී කරවා ගැනීම සම්බන්ධයෙන් කම්කරු නීති වලට අපි කම්කරු දෙපාර්තමේන්තුවේ ඉන්නකොටත් එමෙතුමනි සමා වෙන්න මාධවී ගුණවර්ධන මහත්මනි ටිකක් හයියෙන් කතා කරන්න පුළුවන්ද? මම හිතන්නේ පොඩි අපි කම්කරු දෙපාර්තමේන්තුවේ ඉන්නකොටත් එච්චර කැමති නැහැ ප්‍රසිද්ධ සාකච්ඡා වලට යන්න. ගිහලා බැනුම් අහන්න වෙන නිසා. ඉතින් ඇත්තටම ඊයේත් කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමාවත් හම්බ වුණා. කතාත් කළා. මොකද මේකේ ගැටලු කීපයක් තියෙනවා අපිට. අපි ලංකාවේ නීතිය ගත්තොතින් කම්කරු නීතිය ගත්තොතින් මේ අපි දැනට කතා කරන නීතිය ආරම්භ වෙන්නේ 1920 ගණන් වලදී ලංකාවට ඉන්දියානු සංක්‍රමණික සේවකයන් පැමිණීමත් සමග පැවිදි ක්ෂේත්‍රයට. ඊට කලින් අපි වැඩ කරා පඩි එහෙම නැත්නම් දීමනාගේ වාස් වෙන්න දුන්නා. නමුත් මේ නීතියක් විදිහට මේක ක්‍රියාත්මක වෙන්නේ මේ ඇති වෙන අලුත් තත්ත්වයක් එක්ක. ඒතර ලෝක ඉතිහාසය ගත්තත් මේක හැමම තමයි. ඔබ පුදුම වෙයි සමහර විටක
පළවෙනි කම්කරු නීතිය විදිහට බොහෝ දෙනෙක් හඳුන්වන නීතිය ඉදිරිපත් වෙන්නේ 1400 ගණන් වලදී Black Death කියන වසංගත තත්ත්වයක් එක්ක. මේකේ පසුබිම ගත්තොත් 50% විතර ශ්‍රම බලකාය නැති වෙනවා. ලොකු ඉල්ලුමක් තියෙනවා නමුත් සැපෙම අඩුයි. ඉතින් මේ වෙලාවේදී මිල පාලනය කරන්න සේවය අනිවාර්ය කරන්න තමයි මේ නීතිය එන්නේ. ඉතින් ලංකාවෙත් මේ නීතිය ඉස්සරහට එනකොට ලංකාවේ තිබ්බ ආර්ථික තත්ත්වය, සමාජ තත්ත්වය මේ සියල්ලත් එක්ක එකතු වෙලා තමයි අපේ නීති හැදෙන්නේ. ඉතින් දැන් මම එන්නම් අරහව ප්‍රශ්නෙට. අපේ නීති කාන්තාවන්ට ප්‍රමාණවත්ද? අර ආයි කිව්වා වගේ 1950 ගණන් වල ඒ තිබ්බ සමාජ ආර්ථික තත්ත්වයත් එක්ක මේ නීති ඒ කාලේට ගැලපුණා. අපි හිතන්නේ අපේ කඩ පැය 24 මැරලා තියෙයි කියලා. කාගෙල්ස් හීල්ස් බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි. මේ තියෙන තත්ත්වයත් එක්ක මේ නීති හරියි. ඒතර මේක වෙනස් වෙනකොට තමයි මේ ගැටලුව අපිට ටිකින් ටික ඇති වෙන්නේ. එතකොට මේ වෙනකොට මේ නීති ඇතම් ක්ෂේත්‍රවලට අපිට පිවිසෙන්න බාධාවක් විදිහට තියෙනවා. ඇතම් ක්ෂේත්‍රවලට හැම ක්ෂේත්‍රයකටම නෙවෙයි. ඔබට ගුරුවරියක් වීමට අවශ්‍යයි නම් මේ නීතියේ කිසිම බාධාවක් නැහැ. ඒත් එක්කම තවත් එකක් තමයි යම් නියාමනයක් අපි අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. ඔබ හිතන්න කිසිම සීමාවක් නැති, කොන්දේසියක් නැති තනක සේවයන් දෙපාර්ශ්වයේ කටයුතු කරනවා නම් එතනදී අපි අර හැමතිස්සෙම කියන ශ්‍රම සූරා කෑමට සීමාවක් නැහැ. ඔබට දෙන්න ඕනේ විවේක කාලය කියන සීමාවක් නැහැ. ඒතර මේ කියන ගැටලු ටික තියෙනවා. එතකොට ඔව් බාධාවක් තමයි. හැබැයි සම්පූර්ණයෙන්ම බාධාව එකම බාධාව නම් මේ නීතිය නෙවෙයි. ඒකට තවත් ගොඩක් දේවල් බලපානවා. අපි පාසලකට ගියොත් එහෙම ඉතින් දරුවන්ගේ වැඩ සම්බන්ධයෙන් අම්මලාට කතා කරනවා මිසක තාත්තලාට කතා කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ ගැටලු ගොඩක් තියෙනවා. මේ ශ්‍රමඵල කායට අපේ කාන්තාවන්ගේ දායකත්වය 130 ගානේ තියෙනවා. හිතන්නේ ඒක තමයි තත්ත්වය. ඒ අදහස් පළ කළේ මාධවී ගුණවර්ධන මහත්මියයි. ඇය කියපු දේ පොඩි හරයක් අරන් කියනවා නම් ඒ කිව්වේ මේ නීති ඒ කාලෙට ගැලපුණා. ඒ වුණාට දැන් ලංකාවේ තියෙන තත්ත්වයට අනුව මේ නීති ගැලපෙනවාද කියන දේ තමයි මෙතුමිය විස්තර කරලා ඔබට පැහැදිලි කරේ. මම කැමති ඊළඟ ප්‍රශ්නය යොමු කරන්න මාල්සරණී දිසිල්වා මහත්මිය වෙතට. මාල්සරණී මහත්මියනි, නීතිඥවරියෙක් වශයෙන් සහ ශ්‍රී ලංකාවේ නීතියේ විවිධ පැතිකඩ හැදෑරු කාන්තාවක් වශයෙන් ඔබතුමිය ලංකාවේ මේ නීති කොහොමද දකින්නේ? මේ කාන්තාවන්ට බලපෑමක් සිද්ධ වෙනවා කියලා ඔබතුමිය විශ්වාස කරනවාද කියන ප්‍රශ්නය තමයි මම ඔබතුමියට යොමු කරන්න කැමති. ඔබතුමියටයි අවස්ථාව. බොහොම ස්තුතියි සත්‍ය. මෙහෙමයි දැන් අපි ලංකාවේ කම්කරු නීතිය ගැන කතා කරනකොට ප්‍රශ්නෙට ගැඹුරු උත්තර දෙන්න කලින් කරුණු දෙකක් කියන්න ඕනේ. පළවෙනි කරුණ තමයි අපේ ලංකාවේ කම්කරු නීති රාශියක් තියෙනවා. මම හිතන්නේ 50කට වැඩි ඇති ඕනනම් ගත්තොත් මේ කම්කරු නීති රාශියක් තියෙන එකේ අපි ඒ කියන්නේ ප්‍රශ්න වෙනම කතා කරන්න පුළුවන්. අනිත් එක තමයි ඒ රාශිය තියෙන නිසා තමන් කරන සේවාව නියැලෙන ආරක්ෂාව අනුව ඇප්ලිකබල් ලෝ එක වෙනස් වෙනවා. තමන්ට අදාළ නීතිය වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් මොකක් හරි ෆැක්ටරි එකක් ඒකේ උඩ ඔෆිස් එකක් තියෙනවා නම් පල්ලෙහා ඉන්න කට්ටියට අදාළ වෙන්නේ කර්මාන්ත ශාලා ආඥා පනත. උඩ වෙලාවට ඒගොල්ලෝ ප්‍රොඩක්ෂන් ලයින් එක නම් ඉන්නේ. ඒ බිල්ඩිමේම උඩ තට්ටුවේ ඉන්න කට්ටියට මේ අදාළ වෙන්නේ සාප්පු සහ කාර්යාල සේවක පනත කියන්නේ ෂොප් ඇන්ඩ් ඔෆිස් ඇක්ට් එක. එතකොට දැන් මේ එක බිල්ඩිමේ ඉන්න කට්ටියට නීති දෙකක් තමයි අදාළ වෙන්නේ. ඒ එක දෙයක් අපේ ලංකාවේ කම්කරු නීතිය දිහා බැලුවම. දෙවෙනි එක තමයි අපේ මේ ශ්‍රම බලකායේ විශාල කොටසක් අයත් වන්නේ අපි කියනවා ඉන්ෆෝමල් සෙක්ටර් එකට කියලා අවිධිමත් අංශයට. එතකොට ඒ ඉන්ෆෝමල් සෙක්ටර් එක ගත්තාම ඒගොල්ලන්ට අපි මේ දැන් මම ඊළඟට කතා කරන කම්කරු නීති පද්ධතිය අයත් වන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මම හිතන්නේ ලංකාවේ 50කට වඩා කට්ටිය අයත් වෙන ඉන්ෆෝමල් සෙක්ටර් එකට. ඒ කියන්නේ අවිධිමත් අංශයට. ඒකට ස්වයං රැකියා කරන කට්ටිය තමන්ගේ ඔෆිස් එකේ ඉන්නේ 10 දෙනෙක්ට වඩා අඩු නම් ඊට වඩා අමතරව EPF ETF වලට අදාළ වෙන්නේ නැත්නම් ඒගොල්ලෝ වැටෙන්නේ ඉන්ෆෝමල් සෙක්ටර් එකට අවිධිමත් අංශයට. දැන් අපි කතා කරන්න යන්නේ ඔක්කොම විධිමත් අංශයට අයත් වෙන නීති රීති ටික තමයි. එතකොට මම ඉස්සරහට කතා කරන්න එතන පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට අපේ කාන්තාවන් සේවාවේ නියැලෙන අපි
රස්සාවක් කරනවා කියලා හිතන කාන්තාවන් සෑහෙන ප්‍රමාණයක් අපි මේ කතා කරන නීති වලට අහු වෙන්නේ නැති ප්‍රවණතා ඒ කියන්නේ සිටුේෂන් එකක් තියෙනවා. ඒක තමයි මට මුලින්ම කියන්න ඕන කරුණු දෙක. දැන් ඔය අහපු ප්‍රශ්න සත්‍ය මේ නීති කාන්තාවන්ට බලපාන්නේ කෙසේද කියලා මේක ඇත්තටම වැදගත් ප්‍රශ්න. මම දෙආකාරයකට මේකට උත්තර දෙන්නම්. එකක් තමයි අපේ නීතිය ගත්තම අපි බලන්න ඕනේ නීති පොතේ තියෙන්නේ මොකද්ද? නීතිය ක්‍රියාත්මක වෙනකොට කොහොමද ඒක වෙන්නේ? දැන් අපි නීතිය අපි දැන් පනතක් ගත්තම මට ඇත්තටම කියන්න බෑ පනතක් දික් කරලා මේ පනතේ කාන්තාවන්ට වෙනස් කොට සලකනවා හරි මේ පනතෙන් අහිතකර බලපෑමක් වෙනවා කියලා වගන්තිය දිහා බලලා එකක් තියෙනවා අපි වගන්ති සමහරක් පරණ පනත්වල ආඥා පනත්වල ඒ කියන්නේ 1940 50 ගණන් වල ආපු නීතිවල ඒවට කියන ආරක්ෂණවාදී වගන්ති වගේක් තියෙනවා. ඒවා තමයි මම හිතන්නේ මේ මහත්මිය කලින් කතා කරේ ප්‍රොටෙක්ෂනිස්ට් ප්‍රොවිෂන්ස් වගේක් තියෙනවා. ඒ කියන්නේ මේවා ඇවිල්ලා තියෙන්නේ ඉස්සර කාලේ කියන්නේ මම හිතන්නේ බ්‍රිටිෂ් කොලොනියල් ටයිම්ස් වලින් ආපු නීතියක්. ඒ කියන්නේ මේ කාන්තාවන් ආරක්ෂා කරන්නේ නැත්නම් ඔවුන්ව සූරා කෑමේ අවදානමකට ලක් වෙන්න පුළුවන් කියලා. අර දැන් කලින් කිව්වා වගේ රාත්‍රී කාලේ වැඩ කරන එකට තහනමක් තියෙනවා. අතිකාල දීමනාවලට සීමාවක් තියෙන අතිකාල වෙලාවල් වැඩ කරන එකට සීමාවක් තියෙනවා. මේ වගේ මේ නීති පොතේ අපේ තියෙන සමහරක් වගන්ති ඒවා කියන්නේ ඒවා තියෙන්නේ කාන්තාවන්ව ආරක්ෂා කරන්න කියලා. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ මේවා ක්‍රියාත්මක වෙනකොට මේවා ඇත්තටම කාන්තාවන්ට එරෙහිව අහිතකර ලෙස බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මොකද මේවා තමයි මේ නීති රීති තමයි සේවා යෝජකයා එම්ප්ලොයර්ට ප්‍රශ්නයක් වෙන්නේ ඉස්සරහට යනකොට. ඒක නිසා තමයි එක හේතුවක්. ඒක මේ තනිකරම හේතුව. නමුත් පහුගිය දශක 3ක් කාලයක් මම හිතන්නේ මගේ දත්ත හරිනම් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ දායකත්වයේ ශ්‍රම බලකායට 30-35 අතර. එතනින් එහාට ඒක වැඩි වෙන්නේ නැහැ. මේ දශක 3ක් මම කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. කාන්තාවන් ශ්‍රම බලකායට ලොකු contribution එකක් දෙන්න නැති. ඒ කියන්නේ අපි නීතියම විතරද කියලාත් බලන්න ඕනේ. සත්‍ය ඇත්තටම කියනවා නම්. දෙවෙනි එක තමයි මම අර කලින් කියව ප්‍රශ්නේ. කාන්තා සේවකින් කොට්ටාසයක් ඉන්නවා. ඒ කොට්ටාසෙටම මේ නීති අදාළ වෙන්නේ නැහැ. මෙතන අපි මම example එකක් විදිහට අද ඕනනම් ගන්නම් ගෘහ සේවිකාවන්. domestic workers. මේ ගැන අපි ගොඩක් කතා කරනවා, ගොඩක් පරිශන කරලා තියෙනවා, ගොඩක් විශ්ලේෂණ ඔක්කොම කරලා තියෙනවා. හැබැයි නීති පද්ධතියට මොන අයත් වෙන්නේ නැහැ. මම හිතන්නේ ළඟදිම ආපු එක තමයි minimum wages act එක. අවම වැටුප් තීරණය කරන පනත. ඒකේ ස්පෙસિෆිකලි කියනවා, ඒකේ විශේෂයෙන්ම කියනවා ගෘහ සේවිකාවන් මේ පනතට අයත් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩ කරන්නේ මේ නීති පද්ධතියට තනිකර එළියෙන්. එතකොට නීතිය එතනත් අතවශ්‍යම බලපෑමක් කරනවා කාන්තාවන්ට ශ්‍රම බලකායට එකතු වෙන එක ගැන. දෙවනි විදිය මේක දිහා බලන්න පුළුවන් තමයි මේවා අතර තියෙන තව ප්‍රායෝගික තත්වයන්. අපි මේවට කියනවා structural problems කියලා, ව්‍යුහාත්මක ගැටලු කියලා කියන්න පුළුවන්. ඒවා දිහා බැලුවම ඒ කියන්නේ දැන් ගොඩ වෙලාවට මේ අපි නීති ගැන කතා කරන්න ගියාම මහත්මයා මම හිතන්නේ ප්‍රශ්නේ වෙන්නේ අපිට නීතිය හදලා මදි අපි රස්සාවට යනවා නම් කොහොමද රස්සාවට යන්නේ අපේ ප්‍රවාහන පහසුකම් කොහොමද කෙරෙන්නේ අපේ නීතියේ අපිට sexual harassment at the workplace සේවා ස්ථානයේ වන ලිංගික හිංසනයන් තාම තියෙන දණ්ඩ නීති සංග්‍රහය යටතේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ තියෙන අය කියන්නේ ඔෆිස් එකේදී මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් පොලිසිය යන්න ඕනේ පොලිසිය ගිහිලා උසාවිය යන්න ඕනේ මම හිතන්නේ අපි උසාවි වල ඒවා අපි දැන් මම හිතන්නේ ගරු අමාත්‍යතුමත් මෙතන ඉන්නවා වෙලාව යන එක ගැන හැමෝම දන්නවා නඩුවක් මම හිතන්නේ සෙක්ටරල් ඕවර්සයිට් කමිටි රිපෝට් එකක් තියෙනවා පහුගිය අවුරුදු වල නඩුවක් ක්‍රිමිනල් නඩුවක් ඉවර වෙන අවුරුදු 10ත් අපීල් වලට ගියොත් අවුරුදු 20ක් වගේ කාලයක් යන්න පුළුවන් එතකොට කවුරුත් යන්නේ නැහැ මට ඔෆිස් එකේ මගේ බොස් මෙහෙම කිව්වා හරි මට නිකන් හිතුණා මාව මෙතන sexual harassment ද දන්නේ නැහැ ලිංගික හිංසනයකට මම ලක් වෙනවද කියලා දන්නේ නැහැ එහෙම කිව්වයි කියලා පොලිසිය යන්න කවුරුත් කැමති නැහැ මොකද මේක දිගහැරලා යන ප්‍රශ්නයක් නිසා. ඒ වගේ ගැටලුත් තියෙනවා. ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක වෙනකොට ඇති වෙන ප්‍රායෝගික ගැටලු වගේකුත් තියෙනවා. අනිත් එක තමයි මේක මට කතාව නවත්තන්න බෑ. ඒක තත්ත්වයක් තියෙනවනේ කාන්තාවන්ගේ අපේ දත්ත දිහා බැලුවම රැකියා යෝග්‍යතාවය පිළිබඳ අපේ සංස්කෘතිමය මත තියෙනවා. අපේ මං හිතන්නේ වැඩි දුර බලන්න ඕනේ නැහැ සෙන්සස් ඇන්ඩ් ස්ටැටිස්ටික්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් දාන දත්ත දිහා බැලුවම ඇති කාන්තාවන් සාමාන්‍යයෙන් එක්රොක් වෙන්නේ දැන් මේ ෆෝමල් සෙක්ටර් එකේ එක් රැස් වෙන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වගේ අංශවලට. ඒ graph එක දැක්කම පේනවා කාන්තාවන් ඒ ඒරියාස් වල හොඳටම පාටිසිපේට් කරනවා. හැබැයි ටුවරිසම්
hospitality industries, construction industries ඉදිකිරීම අංශවලට එහෙම කාන්තාවන් යන්නේ නැහැ. මොකද සමහරක් මත තියෙනවා මේවා කාන්තාවන්ට සුදුසු රැකිරක්ෂා නොවෙන්න පුළුවන් කියලා. ඒ සෙක්ෂන් එකට බිල්ඩ් ඉන් වෙනවා අර ප්‍රවාහන ගැටලු, රාත්‍රී කාලයේ වැඩ කරන ඒවා, ලිංගික හිංසනයට පත් වෙන ඒවා ඔක්කොම අර සෙක්ටර් එකේ ඉන්වෝල්ව් වෙන එකට තවත් මේ ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ ඊළඟ ගැටලුව මම මේක විතරක් කියලා නවත්තන්නම්. දැන් කාන්තාවක් අපි කියනවා දැන් අර ප්‍රායෝගික ගැටලු තියෙනවානේ ඒ රස්සාවේ ඉන්න කට්ටියට. දැන් අපි කියමු රස්සාවක් මොකක් හරි තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ රැට දැන් වැරදිලාවත් IT සෙක්ටර් එකේ වැඩ කරන කෙනෙක් නම් රාත්‍රී කාලේ වැඩ කරන්න ඕන නම් ගෙදර යන්නේ කොහොමද? ගෙදර කට්ටියට ප්‍රශ්න තියෙනවා මෙයා රැ වෙනකන් වැඩ කරනවා. මේ සංස්කෘතිමය මත. දෙවෙනි එක තමයි රස්සාවකට ඇප්ලයි කරාම අපි අපේ ඇප්ලිකේෂන් එක දැම්මම මොකද්ද වෙන්නේ? මෙතන මම මේක පැහැදිලිවම කියනෝනේ එක ප්‍රශ්න තමයි මේවත් මම හිතන්නේ ලේබර් ඩිමාන්ඩ් සර්වේ එක තියෙනවා මේ ඉන්ෆර්මේෂන් සේවා යෝජකයා ඒ කියන්නේ එම්ප්ලොයර් බලනවා වයස් කාණ්ඩය මොකද්ද කියලා මේ කාන්තාවගේ. තමා හයත් වෙන්නේ අවුරුදු 20 ඉඳලා 40 වයස් කාණ්ඩයට නම් ඒගොල්ලෝ දෙපාරක් හිතනවා මේ කාන්තාව හය කරන එකද අපිට වඩාත් වාසිදායක මූල්‍යමය වශයෙන් බැලුවොත් ඉතින් ඒගොල්ලොත් කියන දේ ඇත්ත. කාන්තාවක්ද හය කරන්නේ අවුරුදු 30 පිරිමි කෙනෙක්ද හය කරන්නේ. මොකද 30 කාන්තාව හය කරොත් එයා එක්ක බැඳලා බබාලා හදන්න පුළුවන්. දරුවන් හැදුවට පස්සේ එන ප්‍රශ්නේ තමයි මාතෘ ප්‍රතිලාභ. මේ ආඥා පනත මම කිසිලා කියන්නේ මේක දවස් වෙනස් කරන්න ඕනේ මම දැන් දවස් වැඩි කරන්න ඕනේ ඒක වෙනම කතාවක්. මාතෘ ප්‍රතිලාභ ආඥා පනතේ තියෙන්නේ තනිකර ඒකේ බර ගන්න ඕනේ සේවා යෝජකයා. කවුරු හරි මැටර්නිටි ලීව් ගියාම ඒ දවස් 84ට වැටුප් ගෙවන්න ඕනේ. වෙන කෙනෙක් ඒ කරන වැඩ ප්‍රමාණය බලන්න දාන්න ඕනේ. ඒ ඔක්කොම බර එන්නේ සේවා යෝජකයාට. එතකොට මේක අනික මේ මැටර්නිටි බෙනිෆිට්ස් මාතෘ ප්‍රතිලාභ කොච්චරකල් වැඩ කරාද කියලා අදාළ නැහැ. මට මේ මාසේ රස්සාවට ජොයින් වෙලා එන මාසේ මැටර්නිටි ලීව් යන විදියට තමයි මේ නීතිය ස්ට්‍රක්චර් වෙලා තියෙන්නේ. ආරක්ෂණවාදී අතින් හොඳයි. අපිට හොඳයි. ඒ කියන්නේ අපිට ඩිසිෂන්ස් ගන්න පුළුවන්. නමුත් මේක නිසා තමයි අර ලේබර් ඩිමාන්ඩ් සර්වේ එකේ 40%කට වඩා සේවා යෝජකයෝ කියනවා ඒගොල්ලෝ දෙපාරක් හිතනවා. මොකද ඒගොල්ලන්ට තමයි තනිකර මූල්‍යමය බර එන්නේ. එතකොට අනිත් රටවල වගේ අපි හිතලා බලන්න ඕනේ රජයෙන් මොනවා හරි සහනාධාර දෙනවද කියලා මේ සේවා යෝජකයින්ට. එතකොට ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා සත්‍ය. ඒ කියන්නේ මේක බලපානවා කාන්තාවන්ට අනිවාර්යයෙන්ම දෙවිදියකට. එකක් මේක සමහරක් නීති අදාළ වෙන්නේ නැහැ. වැඩ කරන තැන අංශය අනුව නීති අදාළ වුණාම ඒවා වෙන අර ප්‍රායෝගික ප්‍රශ්න එනවා ඒවා යටින් මේවා දැන් නීතිවල කියලා නැහැ දැන් දැනට ඇත්තටම ප්‍රැක්ටිස් එකේ වෙන්නේ අපි අහන ඒ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් වලම තියෙනවා මම හිතන්නේ ගොඩක් අය දැකලා ඇති 30 අවුරුදු 30 පිරිමි කෙනෙක් is preferred you prefer a 30-year-old male for this job මේ gender discriminatory hiring කියන එකට නීතියකුත් නැහැ මම දන්න තරමින් රෙගුලාසිත් නැහැ ඉතින් මේවා ගොඩක් වෙනවා මම හිතන්නේ ඒක නිසා අපි අද කතා කරන දේ ගොඩක් වැදගත් හැබැයි මේකට අර මම හිතන්නේ නීතියම මත්තෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නකුත් නෙමෙයි. මම නවත්තන්න. බොහොමත්ම ස්තුතියි මාසානි මහත්මිය. ඒකෙන්ම ඔබට පෙනිය යනවා කාන්තාවන්ට තිබෙන ප්‍රශ්න පිළිබඳව අපි කතා කරන්න ගියොත් ගොඩක් කතා කරන්න දේවල් තියෙනවා. ඉතින් අද අපි තෝරගෙන මේ සාකච්ඡාව කාන්තා දිනය වෙනුවෙන් අපි තෝරාගෙන තියෙන්නේ මෙන්න මේ හේතුව නිසාම තමයි. ඊළඟට මම කැමති යමු වෙන්න කනිෂ්කා පැටර්නොට් මහත්මිය වෙතට. ඔබතුමිය පෞද්ගලික හා ව්‍යාපාර අංශයේ ප්‍රමුඛ කාන්තාවක් වශයෙන් ඔබට බොහොමත් අත්දැකීම් තිබෙනවා. ඉතින් මේ අත්දැකීම් වලින් උපුටා අරගෙන අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? මේ නීති වලින් කාන්තාවන්ට ප්‍රායෝගිකව ඇතිවන බලපෑම් මොනවාද කියලා ඔබට අය අවස්ථාව. ස්තුතියි සත්‍ය. ඇත්තටම ප්‍රායෝගිකව මම හිතන්නේ විශේෂයෙන්ම මානව සම්පත් අංශයේ වැඩ කරන කෙනෙක් විදිහට මම දකින්නේ නීති රාමුවට එහායින් ගිය සුබ සාධනයක් ඇති කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ. ඒක ස්ත්‍රී සහ පුරුෂ පාර්ශව දෙපාර්ශ්වෙටම අදාළයි. නමුත් විශේෂයෙන් අපි මෙතන කාන්තාවන් ගැන කතා කරන හන්දා මම හිතන්නේ අපි අපේ මේ ප්‍රොෆෙෂන් එකේ තියෙන දේ තමයි අපි කොහොමද වැඩි යමක් අපේ කාන්තා ශ්‍රම බලකාය වෙනුවෙන් කරන්නේ කියන එක. එතකොට ඒකෙදි අර මම හිතන්නේ කලින් කතා කරපු මාසිනි සහ මාධවී මහත්මියන් ප්‍රකාශ කරා නීති හරිම සමහරක්ලාට
it's very ambiguity අපි කියන. අපිට කොහොමද එකම කර්මාන්ත ශාලාවක shop and office act එක තියෙනවා, factory ordinance එක තියෙනවා. නමුත් අපි කොහොමද එක දෙයක් කළ මොකද අපි දැන් නිතරම කතා වෙන දෙයක් තමයි diversity and inclusion කියන මාතෘකාව ගැන. මම හිතන්නේ progressive companies විදිහට සහ profession එකක් විදිහට. එතකොට අපි කියන තීරණයක් ගන්න තැනකදී කාන්තාවගේ වැදගත්කම. එතකොට හැම අංශයකදීම කාන්තාවන් සිටීමේ වැදගත්කම මේ හැමදේම. ඉතින් නීතිය අහිතකරව බලපාන බව ගැන කරදර වෙන්නේ නැතුව මං හිතන්නේ අපි බලන්න ඕනේ අපිට කොහොමද වැඩි යමක් කරන්න කියලා. මම එක්සැම්පල් එකක් කිව්වොත් සත්‍ය අපි ගිය අවුරුද්දේ අපේ ආයතනයේම ඉන්ට්‍රොඩියුස් කරා maternity leave අතරම 7 full months paid leave for all women across factory across office for everyone. So ඒ වගේම ඒත් එක්කම අපි කතා කරන inclusive parenting ගැන. එතකොට අම්මා විතරක් නෙමෙයි තාත්තටත් කොහොමද අපි extended paternity benefits දුන්නේ කියන එක ගැන. ඉතින් ඒ දේවල් විදිහට කොහොමද අපි creatively දෙයක් හිතලා කොහොමද intervention so සමහරක් විශේෂයෙන්ම apparel industry එක ගත්තොත් දරුවන්ව බලා ගන්න දේවල් ඒ කියන්නේ දේවල් ඊළඟට සේවා ස්ථානයේ ඉඳලා ගෙදරට යන්න පහසුකම් ඊළඟට කෑම බීම මේ හැමදේම මම හිතන්නේ ගොඩාක් වැදගත් අපි කොහොමද නීතියට විතරක් යොමු වෙන්නේ නැතුව ඊට එහා ගියව සුබ සාධනයක් අපේ කාන්තා ශ්‍රම බලකාය වෙනුවෙන් කියන එක තමයි මම හිතන්නේ අපි වැදගත් වෙන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම වගේ ඊළඟ ප්‍රශ්නේ කොටස ඒකට ප්‍රැක්ටිකල් තව එක්සැම්පල් එකක් කිව්වොත් සත දැන් මේ කොවිඩ් ඉම්පැක්ට් එක හන්දා අපිට සෝෂල් ඩිස්ටන්සින් තියන්න වෙනවා වැඩ කරන තැන. ඉතින් එතකොට shift work එකක් නම් යන්නේ නැත්නම් roster basis නම් එතකොට ඒ number of shifts අපිට වැඩි කරන්න වෙලා තියෙනවා. ඉතින් එතකොට රෑ 10න් පස්සේ කෙනෙක්ට වැඩ කරන්න බෑ කියලා කියනවා නම් අපි කොහොමද ඒක accommodate කරන්නේ? So ඊට එහා step එකක් යන්නේ කොහොමද? So නීතිය ගැන ඒ තියෙන regulation වලට අපි ෆ්ලෙක්සිබිලිටි එක එකතු කරන්නේ කොහොමද කියන එක තමයි මම හිතන්නේ පෞද්ගලික අංශය සහ නීති සම්පාදනය කරන අංශය එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියන තැන තමයි මම හිතන්නේ අපි කොහොමද ඒකට වැඩි යමක් එකතු කරන්න කියන තැන තමයි සත්‍ය මම දකින්නේ. බොහොමත්ම ස්තුතියි පැටනොත් මහත්මිය. ඊළඟට මම කැමතියි යමු වෙන්න ගරු අලිසබ්රි අමාත්‍යතුමා වෙතට. අමාත්‍යතුමනි ලංකාවේ සිටින අධිකරණ අමාත්‍යවරයා වශයෙන් ඒ වගේම මහජන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ පුරෝගාමියෙක් වශයෙන් ඔබතුමා ලංකාවේ කම්කරු නීති දකින්නේ කෙසේද? ඒ වගේම මෙම කම්කරු නීති කාන්තාවන්ගේ සුබ සාධනය වර්ධනය කිරීමට ප්‍රතිසංස්කරණය කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛත්වයක්ද කියන ප්‍රශ්නය තමයි මම ඔබතුමාට යොමු කරන්නේ. අමාත්‍යතුමනි ඔබතුමාටයි අවස්ථාව. මුලින්ම මේ වගේ සාකච්ඡාවක් වලට මාව සම්බන්ධ කර ගැනීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මම මෙතනට ආවේ මම කතා කරනවට වැඩිය අපේ මේ කාන්තා අයගෙන් ඔවුන්ට තියෙන සුවිශේෂිත දේවල් බොරුවක් නෙවෙයි මේක. ඔවුන්ට දවුන්වත් දේවල් මම උනත් මුල් වතාවට දැනගත්තේ. මොකද ඔවුන්ට සමහර දේවල් ඔක්කොම දන්නවා. නමුත් සමහර ස්පෙસિෆික් දේවල් ඔවුන්ට තියෙනවා. මේ මම හිතන විදිහට දැන් ලංකාවේ ප්‍රශ්නේ තියෙන්නේ නීතියෙම විතරක් නෙවෙයි. නීති තියෙන හුඟක් දේවල් වලට හුඟක් කියනවා තව නීති ගේන්න ඕන කියලා. නීති වලට වැඩිය නීතිය ප්‍රායෝගිකව කොහොමද ක්‍රියාත්මක වෙන්න පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සමහර නීති අපිට පේන විදියට දැන් ඒ කාලේ 50 ගණන් වල අනිවාර්යයෙන්ම ඒ තිබුණු පරිසරය තුළ මේක ගෙනල්ලා තියෙන ඇත්ත වශයෙන්ම කාන්තාව ආරක්ෂා කිරීමේ අරමුණෙන් ඔවුන් මේ ඒ කාලේ. නමුත් අද වනකොට තත්ත්වය වෙනස් වෙලා ඒක වෙනත් විදියකට කටයුතු වෙනවා. ඒ සමහර බෙනිෆිට් ලබා දෙනකොට ප්‍රැක්ටිකලි ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. අර මෙතුමිය කියපු විදියට. ඒ හින්දා මේක ඉතාමත්ම සංවේදී දෙයක් සහ අපි උඩින් ඉඳගෙන නීති ගේන එක නෙවෙයි වැඩේ. උඟක් වෙලාවට දැන් මම මේ මිනිස්ට්‍රිය බාරගත්තට පස්සේ කිසිම දෙයක් මම මගේ මතය එහෙම ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපි කරන්නේ බොහෝ විට උදාහරණයක් ඇටියෙ NCP එකේ නීති හුඟක් වෙනස් කරන්න ඕනේ කිව්වා. Child Protection Authority එකේ. අපි උන්ට කතා කරලා කිව්වා ඔබම තෝරගන්න මොනවද මේ ශේෂ්ත්‍ර. ඔබම තෝරගන්න ඒ ශේෂ්ත්‍රවල තියෙන විවිධ දක්ෂ අය පිළිබඳව. ඔවුන් හරහා ඔබ
රිසර්ච් කරලා වෙනම කන්සෙප්ට් පේපර්ස් දියුණු කරන්න. දැන් ඒක සාර්ථකව වෙලා මට මේ මාසයේ අන්තිම වෙනකොට අලුත් නීති 5ක් සංශෝධනය කිරීම සඳහා ඔවුන් තුලින්ම මේක එනවා. ඒකට සම්බන්ධ වෙච්ච අයගේ. මම හිතන්නේ කාන්තාවගේ පැත්තෙනුත් ඒක සිද්ධ විය යුතුයි කියන එකයි මම කියන්නේ. මේ පිළිබඳව උනන්දුවක් දක්වන සියලුම අය දැන් අපේ තියෙන දේවල් කාලයත් එක්ක ප්‍රෝග්‍රස් වෙනවා. දැන් මම හිතන විදියට ඔය කියන තරම් කාන්තාවෝ මේ අපේක්ෂා බංගත්වයට පත් වෙන්න හොඳ නැහැ. අපිට පේන විදියට නම් දැන් වෙනකොට යුනිවර්සිටිස් වල ගත්තොත් එම 65%ක් 70%ක් කාන්තාවෝ ඉන්නේ. ඕන් කන්ට්‍රෝල් එක ගන්නවා. ඒක ඉතින් හොඳ දෙයක්. මම හිතන විදියට ඒක පේනවා. ඒකත් එක්ක එන අභියෝග තියෙනවා. ඒක තමයි නිර්මාණාත්මක ශීලී ලෙස ක්‍රියේටිව් විදියට ඒවට කොහොමද මුහුණ දෙන්නේ. දැන් මගේ අමාත්‍යාංශයේ මම පටන් ගන්නකොට මට දැක්කා 80%ක් ඉන්නේ කාන්තාවෝ කියන එක. එතකොට උන්ට ආවේනික වූ ප්‍රශ්න රාශියක් තියෙනවා. උදාහරණයක් හැටියට මම කල්පනා කරා අපි උන්ට මට ඒක තාම කරගන්න බැරි වුණා. ඒ අයගේ උපරිම ප්‍රයෝජනය ගන්න එක තැනක් අපි කන්වර්ට් කරන්න ඕනේ කියලා මේ අර ඩේ කෙයාර් සෙන්ටර් එකක් හැටියට කාවරේ අරගෙන ඒ අයට දරුවෝ ඉන්නෝ නම් ඒ ඩේ කෙයාර් එකට දාලා වැඩේ කරගෙන යන්න පුළුවන්. මේ ප්‍රායෝගික දේවල්. මොකද කාන්තාව නැතුව මේ ගමන යන්නත් බෑ. කාන්තාවට මේ රස්සාවට අමතරව විශාල වැඩ කොටසක් තියෙනවා කරන්න. මේ දෙකේ බැලන්ස් එකක් කරන්නට ඕනේ. මම කියන අර ඒ කම්පැනි රෙප්‍රසන්ටේට් කරන මහත්මිය කිව්ව විදියට ඒක තනින් තැනට වෙනස් විදියට බලන්නට ඕන කියන එක. ඉතින් කාන්තාව සම්බන්ධයෙන් යම් නීතියේ වෙනසක් සිදුවිය යුතු නම් ඒක කළ යුතුයි. නමුත් නීතියට වැඩිව මම හිතනවා අර පැරඩයිම් ෂිෆ්ට් එකක්. මේ ප්‍රශ්නේ දිහා බලන හැටි අපි පොදුවේ සමාජය තුල කතිකාවක් ඇති කරගෙන ඒක කොහොමද වෙනස් කරන්න කියන එක පිළිබඳව බලන්නට ඕනේ. දැන් වක් වෙලාවට මෙතුමිය කියපු එක හරියට හරි. දැන් අපේ සාකච්ඡාවලදී සමහර වෙලාවට කියන්නේ ලේඩි කෙනෙක්ව හය කරොත් ලේඩිස්ලා දෙන්නෙක් හය කරන්න ඕනේ මේල් එක්කෙනෙක් වෙනුවට වගේ විදියට කතා කරන අයත් ඉන්නවා සමහර වෙලාවට. ඉතින් ඒක හරි දැන් ඒකෙන් පේන්නේ අර එකපාරට එක විදියක් ඒකෙන් ඒගොල්ලෝ කියන්නේ අර කියපු මේ මැටර්නිටි බෙනිෆිට් දෙන එක දේවල් පිළිබඳව තමයි තියෙන්නේ. ඉතින් ඒක එකපාරටම නීතියෙන් ගෙනත් දීපු පමණින් ඒක වර්ක් වෙන්නේ ඒකට අනිත් පැත්තට. මොකද එතකොට හයම කරන්නේ නැහැ. එතකොට දැන් අස්සාවක් දෙන එකට ඉඳලා ඒ දෙක අතර කොහොමද බැලන්ස් එකක් වෙන්නේ කියන එක සහ දැන් එත්මිය කියපු විදියට දැන් අපේ ඒ එම්ප්ලොයිලත් එක්ක පොඩි කතිකාවක් ඇති කරගෙන කියන්නට ඕන ඔය විදියට ওই දිහා බලන්නට එපා. විශේෂ ශාස්ත්‍ර තියෙනවා කාන්තාවගේ ඒ විශේෂ හැකියාව උපයෝගී කරගත හැකි. අනිත් එක ඉදිරියට යන්න නම් මේ දෙකේ බැලන්ස් එකක් තියෙන්නටත් ඕන කියන එකත් එක්ක අරගෙන යම් මැද තැනකට යන්න සිද්ධ වෙනවා. රිජිඩ් ලෝස් විතරක් දාපු ගමන් ඒක කවුන්ටර් ප්‍රොඩක්ටිව් වෙන්න ඉඩ තියෙනවා. කවුන්ටර් ප්‍රොඩක්ටිව් වෙන්න ඉඩ තියෙනවා කියලා කියන්නේ හය කරන්න නැති වෙලා යන්න ඉඩ තියෙනවා. හය නොකර ඒක අන්තිමේදී විරැකියාවෙන් පීඩා විඳින සිද්ධ වෙනවා. එහෙනම් ඒ හින්දා තමයි මම කියන්නේ මේ සියලු දේවල් සිද්ධ විය යුත්තේ නිකන් කාට හරි ඕන විදියට හරි ඉක්මනට දැන් මම දන්නවා මේ දවස්වල උගා ක්ලෝස් මම වෙනස් කරගෙන එම සඳහා සාකච්ඡා පටන් ගන්න තියෙනවා. ඔය හදිස්සියට එකපාරටම ඇවිල්ලා ලෝස් හදලා තියෙනවා. ඒ වෙලාවේ හිතමු දේවල්. පස්සේ ඒක ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක්. දැන් අපි හිතමු පිටරට යනවයි කියලා මේ වැරදි වීසා අරගෙන ගෙනාව ලෝ එකක් පිටරට ගියොත් ඒ ඉමිග්‍රේෂන් ලෝ එක වෙනස් වුණොත් එහෙම අප ගන්න බෑ. එතකොට ඇතුළට දැම්මමයි අප නෑ. එතකොට මිනිසුන්ට ආයේ එළියට එන්න බෑ. ඊට පස්සේ ගෙනාවා අර පොඩි මේ කියන්නේ අවුරුදු 16ට අඩු අයට අතවරයක් කරොත් ඒකට අර මිනිමම් mandatory sentence of 10 years කියලා. හැබැයි ඇත්ත වශයෙන්ම වෙන්නේ ඔය practically ground reality එක තමයි ඒ වයන් 80%ක්ම ඒ ලිංගික සම්බන්ධතාවය ඇති කරගෙන තියෙන්නේ ආදර සම්බන්ධතාව මත. එතකොට හස්බන්ඩ් දැන් ඒ වෙනකොට ඒගොල්ලෝ 16 ඉවර වුණාට පස්සේ බැඳලා නැති වුණාට එකට ජීවත් වෙන මිනිස්සු ළමයිනුත් හදාගෙන. එතකොට උසාවියේ ගිහිල්ලා වයිෆ් මැත්ත වශයෙන්ම ඩිෆැක්ටෝ වයිෆ් තමයි සාක්ෂි දෙන්න ඕනේ තමන්ගේ දරුවගේ තාත්තට විරුද්ධව. ඉතින් ඒ වගේ හදිස්සියට ඕව කරන්න බෑ. ඒ හින්දා තමයි මේවා රිසර්ච් බේස් කරලා ස්ටඩි කරලා
අනිත් රටවල් වල මේවා අනිවාර්යයෙන්ම අනිත් රටවල් වලත් අනිත් ලෝකයන් වලත් මේවා වෙනස් වෙන්න ඉඩ ඇතිනේ. ඒවයින් ගන්න පුළුවන් ආකල්ප අරගෙන ක්‍රමක්‍රමයෙන් මේක කළ යුතුයි කියන එක තමයි මම හිතන්නේ. අනිත් එක මේවා these is evolve over a period of time. උදාහරණයක් හැටියට 1939 වෙනකන් ලංකාවේ දැන් පොලිගැමි කරන කතාවක් තියෙනවා. ඒ කාලේ තිබුණේ පොලිඇන්ඩ්‍රි එක. එතකොට කාන්තාවෝ පිරිමි කීප දෙනෙක් එක්ක එකට ජීවත් වෙන එක. දැන් 35 වෙනකන් ඒක accepted. 35න් තමයි නීතියක් ගෙනල්ලා නැති කරේ. ඉතින් දැන් ඒක කිව්වොත් එහෙම ඒ විදිහට මේව ඉවෝල්ව් වෙන්න ඕනේ කාලයත් එක්ක. ඒ හින්දා මම හිතනවා හොඳයි මේ වගේ සාකච්ඡාවක් කරපු එක. නමුත් ඊට ඔබට ගිහිල්ලා ලොකු ඉනිෂියේටිව් එකක් අරගෙන සියලුම ශාස්ත්‍රවලට අදාළ අයගේ අදහස් ලබාගෙන ක්‍රමක්‍රමයෙන් ප්‍රායෝගිකව භූමියේ හොඳ දෙයක් වෙන එකට නීති විතරක් ගෙනල්ලා වැඩක් නැහැ. මගේ එක්ස්පීරියන්ස් එක ලෝයර් කෙනෙක් හැටියට සහ දැන් ජස්ටිස් මිනිස්ටර් හැටියට උඟක් දේවල් වලදී සමහර වෙලාවට නීතියෙන් වෙලා තියෙන්නේ මේ අර යම්කිසි ප්‍රශ්නයකට විසඳුමක් හැටියට ගෙනාපු නීතියෙන් වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නය තවත් වැඩි කරන එක. උදාහරණයක් හැටියට දැන් අපි මම ඊයේ පෙරේදා සංඛ්‍යාලේඛන අරන් බැලුවම දැන් කියලා තියෙනවා ග්‍රෑම් 2කට වඩා වැඩි නම් ලංකාවේ සියලු දෙනාම හයි කෝට් එකට දාලා තමයි ඔය මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අප ගන්න ඕනේ කියලා. ඉතින් එතකොට මේ සියලු 10000ක් විතර මිනිස්සුන්ව හිරේ දාලා තියෙනවා මාස 9යි මාස 6යි ඔක්කොම. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම රිවර්ස් වෙලා තියෙන. මේ ට්‍රෙන්ඩ් එක හින්දා 2010 දී 5000ක් අවුරුද්දකට හිරේ ගියා නම් දැන් 20000ක් හිරේට යනවා. ඉතින් මේ හිරේ දාලා හරියන්නේ නැහැ. ඒකට කරන්නට ඕන ඒ උන්න රිහැබිලිටේට් කරන්න. ඒ හින්දා නීතියෙන් විතරක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියන තැන තමයි මමත් ඉන්නේ. නමුත් අවශ්‍ය නීති ක්‍රමානුකූලව සංශෝධනය කළ යුතුයි. බොහොමත්ම ස්තුතියි අමාත්‍යතුමනි. ඒ අදහස් පල් කරේ ගරු අලි සබ්රි අමාත්‍යතුමා. එතුමා කිව්වේ මේ ක්‍රමක්‍රමයෙන් හැම දෙයක්ම අපි බලලා කොහොමද කාන්තාවන්ගේ සුබ සාධනය සංවර්ධනය වෙන විදිහට ලංකාවේ නීති හා ප්‍රතිපත්ති පිළිබඳව අපි හිතන්න ඕනේ. ඒවා ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ කොහොමද කියන දේ පිළිබඳවයි අලි සබ්රි අමාත්‍යතුමා අපිට ඔහුගේ අදහස් පළ කළේ. මං දැන් කැමති ඔබට බොහොමයක් ප්‍රශ්න ඇති කියලා මට විශ්වාසයි. ඔබට පැන නැගී තිබෙන ප්‍රශ්න අපගේ මේ පැනලයට ඉදිරිපත් කරන්නයි දැන් ඔබට මම අවස්ථාව ලබා දෙන්නේ. ඔබටයි අවස්ථාව. ඔබට මයික්‍රොෆෝනයක් ලබා දෙන්න අපිට පුළුවන්. ප්‍රශ්නයක් තිබෙනවා නම් තමන්ට ප්‍රශ්නයක් තිබෙනවා නම් දැන් අපිට කියන්න. කරුණාකරලා මයික්‍රොෆෝනයක් ලබා දෙන්න. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. Sorry, my Sinhalese is not excellent to express myself, but as you mentioned about the maternity leave and employers considering that as a burden, it's to the entire panel. Are there any policies that are being lobbied for parental leave, like so? Because in this day and age, the husbands also play a big part in parenting. So if that was equalized, I think then employers it wouldn't be such a burden to hire women. Is there anything in the talks or in policies considering parental leave? බොහොමත්ම ස්තුතියි. මම හිතන්නේ මාසානි දිස්වා මහත්මියට පුළුවන් ඒම ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙන්න. ඔබතුමියටයි අවස්ථාව. Do I respond in English or Sinhala? ඔබතුමියට කැමති. Okay, fine. මෙහෙමයි මම දැන් මට මතක විදියට මම හිතන්නේ අවුරුද්දකට දෙකකට විතර කලින් ලේබර් මිනිස්ට්‍රි එකේම රිවයිස්ඩ් මම හිතන්නේ යුනිෆෝම් ලේබර් කෝඩ් එකක් නෙමේ වැදගත් නීති 5ක් විතර එකට දාලා ඩ්‍රාෆ්ට් එකක් ගෙනාවා මම හිතන්නේ ඒක මම දන්නේ ඒක NLAC ගියාද මොනවාද කියලා ඒකට අපි මේ ඩ්‍රාෆ්ට් එකට නම් ඩ්‍රාෆ්ට් එක සබ්ස්ටන්ස් නම් දැක්කා ඒකේ මට මතක විදියට parental leave කතාව තිබුණා ඒ ප්‍රොවිෂන්ස් කතා කරලා තිබුණා හැබැයි මට දන තරමින් එහෙම මේ අවස්ථාවේදී මම දන තරමින් නම් එහෙම ඩිස්කෂන් එකක් යනවද නැද්ද කියලා මට ගැරන්ටි කරන්න බෑ යනවා ඇති මොකද ඔක හැමදාම කතා කරන ප්‍රශ්නයක් මේක මැටර්නිටි ලීව් ඒක කාන්තාව මත්තෙන්ම ඒ නමෙන්ම පටන් ගන්නකොට ඒක කාන්තාවට වැඩි බර්ඩන් එකක් දෙන විදිහට තමයි හදලා තියෙන්නේ කියලා නමුත් parental leave වගේ දෙයක් අපි හිතන්න ඕනේ හැබැයි මුලින් හිතන්න ඕනේ මේකේ maternity leave වලින් කෙලින්ම parental leave වලට පනින්න පුළුවන්ද කියලා. මොකද එතකොට අපි කරන්නේ කොහොමද මෙතන burden එක ඇත්තටම මෙතන ප්‍රායෝගික රටේ තත්ත්වය මොකක්ද? ඒ කියන්නේ අපි මෙතන urban based discussion එකක් කරලා paternity leave parental leave කියන concept එක ගෙනාවට
ආයෙත් ගෙදර ඉන්න කාන්තාවටමද වැඩි වෙන්නේ. මම හිතන්නේ World Bank study එකක් තියෙනවා 2018 getting to work කියලා. මට මතක විදිහට ඒ study එකේ තමයි කියලා තිබුණේ කාන්තාවක් වැඩ කරත් දවසට රස්සාවක් කරන කාන්තාවක් වුණත් දවසට ගෙදර වැඩ පැය 6ක් විතර කරනවා. In comparison, the husband would work maybe 2.5 hours or 3 hours. So we are talking of that's the reality we are talking about. So like we mentioned earlier, just these concepts of course are what we should aspire to, but whether we should just make the direct jump without taking the social realities into play is a question that we need to consider. Because what could happen is you might just add the double burden, because if it's parental leave, then there are a lot of specific issues that needs to be worked out. What are the number of days? Who's getting how many number of days? Is the husband actually taking the leave to take care of the child? Is the wife, like, it needs the law and the enforcement, the structure around it, I think is not fully there yet. But of course, these are discussions we need to have right now. But one thing that, like I said earlier, with the system we have right now, the Maternity Benefits Act, the Shop and Office Act, what needs to be considered is the burden on the employer and the role of the state in terms of financing this leave. But parental leave, of course, is the progressive way to go. We need to think about it, we need to talk about it, but a bigger discussion needs to be had before it's introduced. Because you can't just amend the law. අපි කලින් කතා කරා වගේ අපි නීති වගන්ති වෙනස් කරයි කියලා රටේ සංස්කෘතිය සහ සමාජීය මත වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා දෙකම එකට යන්න ඕනේ. ඒක තමයි මගේ රෙස්පොන්ස් එක. මම හිතන්නේ ඔබතුමියට මොකක් හරි කියන්න තියෙනවා. මතු කරපු නිසාම කම්කරු දෙපාර්තමේන්තුව අමාත්‍යාංශය මම හිතන්නේ අවුරුදු 30ක් 40ක් මෙතන EFC එකනොත් ඉන්නවා. සෑහෙන කාලයක් තිස්සේ මේ නීතිය සංශෝධනය කරන්න උත්සාහ කරා. ඒතකොට ඔය කතා කරපු unemployment law එක තමයි අන්තිම උත්සාහය දැරුවේ. මේ වෙලාවේ නැහැ කියන එක නෙවෙයි. අපි ඒ වෙලාවේදී බැලුවෙත් සේවා කොන්දේසි කියන එක අපේ පනත් කිහිපයක තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් සාප්පු කාර්යාලය සේවක පනතේ තියෙනවා. ඊට පස්සේ පරිපාලක ආඥා සභා ආඥා පනතේ තියෙනවා. ඒත් එක්කම maternity benefits ordinance එකක් වෙනම තියෙනවා. factories ordinance එකෙන් ආයෙ තවත් කොටසක් cover වෙනවා. මේ වගේ විශේෂිත පනත් කිහිපයක් තියෙනවා. මේ පනත් වල තියෙන සේවා කොන්දේසි සහ නියමයන් එකතු කරාට තමයි අපේ උත්සාහය තිබුණේ. ඉතින් NLS එකට ගියා. එතනින් අපිට උත්තරයක් හම්බුනේ නැහැ. ඒ නිසා අපි නැවතත් අමාත්‍යතුමනි අපේ මේ 60 ගාණක් වෙන නීති පද්ධතියේ එකින් එකයි සංශෝධනය කරන්න උත්සාහ කරනවා. ඒක ඇත්තටම අමාරුයි. මොකද සාප්පු කාර්යාලය පනතේ ෆ්ලෙක්සිබිලිටි දෙනකොට අපි ෆ්ලෙක්සිබිලිටි කියන දේත් අපි දැන් සෑහෙන කාලයක් කතා කරනවා. මම අවුරුදු 3ක් දෙපාර්තමේන්තුවේ හිටියා. අවශ්‍යතාවය කොහොමද කරන්නේ යෝජනා නිර්දේශ අපි සෑහෙන ඉදිරිපත් කරනවා. නමුත් ඒක අර සමාජීය මත එකයි මම අර මුලින්මුත් කිව්වේ සමාජීය මත අපේ ආකල්ප මේ සියල්ලත් එක තමයි මේක බැඳිලා තියෙන්නේ. ඉතින් සමහර වෙලාවල් වලට ගෘහස්ත සේවිකාවන් ගැන අපි කතා කරා කිව්වහම අපි TPF ගෙවන්න ඕනේද? අපේ ගෙදර ඉන්න මේට ඔහොම අපෙන් ප්‍රශ්න අහනවා. මේක තමයි තියෙන ගැටලුව. මොකද අපි නීතියට ඇතුල් කරනකොට ඒ තියෙන ප්‍රශ්න ටික තියෙනවා. ඒකට අපි හැමතිස්සෙම අපේ කෝණයෙන් තමයි බලන්නේ. එක්තරා වෙලාවක මගේ යහළුවෙක් කිව්වා ඔයාගේ දියණිය තව අවුරුදු 20කින් වැඩපළට එනකොට එයාව රිජෙක්ට් කරනවාද මේ ඉන්නේ ඔයාගේ අවුරුදු 20කින් එන දියණිය කියලා හිතලා මේ දිහා බලන්න. මොකද මැටර්නිටි ලීව් එක දවස් 84යි. එයාව හොඳින් තියාගත්තොත් සමහර විට අවුරුදු 20ක් 30ක් ඒ ආයතනයේ ඉන්නවා. අර බිස්නස් කේස් එක කියන එක ඇත්තටම අපි බලන්නේ. අපි බලන්නේ අර ෂෝට් ටර්ම් කොස්ට් එක විතරයි. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි හිතන්නේ රයිට් පොඩි ප්‍රශ්නයක් වුණොත් සමහර විට දාලා යයි. නමුත් මේ ආයතනයට ලැබී නම් මේ කෙනා දිගටම ඉඳීවි කියලා. ඔය ගොඩක් අමාත්‍යතුමනි මෙතන ප්‍රශ්න රාශියක් තියෙනවා එකතු වෙච්ච. එක උදාහරණයක් විදිහට ගත්තොත් MMDA එක අමෙන් කරන්න උත්සාහ කරනවා වගේ තමයි සමහරලා. එහෙම කොහොමද රැට ගෙදරින් එළියේ ඉන්නේ? කොහොමද අපි ඒව කරන්නේ? කවුද ළමයිව බලාගන්නේ? ඔය කතන්දර ටිකට නීතියත් එක්ක එකට උත්තර හම්බ වෙන්න ඕනේ. නැත්නම් අර කිව්වා වගේ නීතිය තියෙයි නීතිය වයලේට් වෙයි. මොකද අපිට වැඩ බිමට ගිහිල්ලා බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි බලනවා. අපි නඩුත් දානවා ඒ සේරම කරනවා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. ඒක ඒ විදිහට කරලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේක
OECD countries වලත් තියෙන ප්‍රශ්නයක්. අධ්‍යාපන මට්ටම කාන්තාවන්ගේ ඉහළ යනවා. නමුත් ඒ සමගම කාන්තාවන්ගේ ශ්‍රම බලකායට තියෙන දායකත්වය අඩුයි. ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්තොත් ෆ්ලෙක්සිබිලිටි කියන එක උපරිමයට තියෙනවා. අපි රේට් කරනවා 0.4යි 0.5යි 0.8යි බොහොම රේට් කරනවා. ඒත් ෆීමේල් එම්ප්ලොයිමන්ට් එහෙම නැත්නම් කාන්තා ශ්‍රම බලකායට තියෙන දායකත්වය ඒ සහභාගීත්වය විශේෂයෙන් ඒක අපි බලාපොරොත්තු වෙන මට්ටමට යන්නේ නැහැ. ඒක අපි ඇනලයිස් කරලා බැලුවොත් සමහර වෙලාවට මැටර්නිටි බෙනිෆිට්ස් අවුරුදු 2 දෙන රටවල් වල පැටර්නිටි ලීව් දෙන රටවල් වල ඊට වඩා සාර්ථක වෙන අවස්ථාවලුත් තියෙනවා. අපි අපිටම ගැළපෙන උත්තරයක් මෙතනදී හදාන්න වෙනවා. තරාදියක් කවදාවත් දෙපැත්තටම බර දාලා සමාන කරන්න බෑ. අනිවාර්යයෙන්ම එක පැත්තකින් අඩු වෙන්න ඕනේ අනිත් පැත්තෙන් වැඩි වෙන්න ඕනේ. ඉතින් මේක මේ අපේ දෙපාර්තමේන්තුවේ තියෙන එක පැත්තකින් සේව්‍යෝ ඉන්නවා අනිත් පැත්තෙන් සේවකයෝ ඉන්නවා. මේ දෙගොල්ලෝ අතර තියෙන ගනුදෙනුවක්. අපි කිසිම වෙලාවක එක් පාර්ශවයේ නෙමෙයි අපි අතරම යන්නේ ට්‍රයිපාර්ටයිට්. අපි තුන් ගොල්ලක්. ඉතින් මේ තුන් දෙනාම සම තැනකට ඇවිල්ලා තමයි නීතිය සංශෝධනය කරන්න තියෙන්නේ. එතන ප්‍රශ්නයක් තියෙනවා අපිට. පැටර්නිටි ලීව් ඇත්තටම අමතුමා පාර්ලිමේන්තුවේදීත් කතා කරා 2018 ජූනි 18 වෙනිදා මම හිතන්නේ පනත සංශෝධනය වෙච්ච දවසේ අපි එතන තිබ්බ වෙනස්කම් කිහිපයක්ම ඉවත් කළා. ඒ වෙලාවේදී පැටර්නිටි ලීව් එක ඉල්ලුවා. රාජ්‍ය අංශයේ හිටපු ඉන්න කෙනෙක් විදිහට දන්නවා. දවස් 3 පීත්‍රෝ නිවාඩුව අපේ පියවරු ගන්නවා ට්‍රිප් යන්න. ඒ නිසා අර කිව්වා වගේ ටිකක් කල්පනා කරන්න වෙනවා. ඒ නීතිය දෙන්න ඒ වරප්‍රසාදات දෙන්න. මොකද ඒකේ වටිනාකම දෙන්නේ කොහොමද කියන එක ලොකු කොස්ට් එකක් එතන තියෙන නිසා. බොහොමත්ම ස්තුතියි මාධවී ගුණවර්ධන මහත්මිය. මම හිතන්නේ අපි නොදන්නා කරුණු බොහොමයකට අපේ අවධානය යොමු කරා මාධවී ගුණවර්ධන මහත්මිය. මට පේනවා ඔබට තවත් ප්‍රශ්න බොහොමයක් තියෙනවා කියලා. තව ප්‍රශ්නයක් අපිට ලබා ගන්න පුළුවන්. ඔබතුමියටයි අවස්ථාව. Again, I'm sorry, I have the same problem she has. My Sinhala speaking is horrible, so I will speak in English. You were talking about the informal sector. Okay, so most of the female workforce belongs to the informal sector. Okay, so what are the laws that apply to us? And I'm speaking as the sole proprietor, so I fall into that. What are the laws that apply to us? What are the laws that protect us? Are there laws that protect us? Sorry. No, so the definition of informal sector, of course, is not something that comes from legislation, if I'm not mistaken. නීතියෙන් අපි අවිධිමත් අංශය define කරන්නේ නැහැ. මේක ඇත්තටම මම දැන් කලින් කියපු definition එක එන්නේ Census and Statistics Department එකේ ඒගොල්ලෝ දත්ත එකතු කරනකොට ගන්න definition එක. අංග 4ක් තියෙනවා. 10 දිනකට වඩා අඩු වෙන්න ඕනේ, self employed නම්, EPF ETF ගෙවන්න නැත්නම්, proper accounting system එකක් නැත්නම් ඔය වගේ 4 තමයි තියෙන්නේ මට මතක විදියට. Then you are considered to be in the informal sector. Now when I talked about that number of high laws in this country, I could be very well sitting here today saying that the law doesn't cover you, but I don't know if there could be something in the 1800s that we forgot to repeal. But මම දන්න තරමින් එහෙම නීතියක් නැහැ. මෙතන වෙන්නේ අවිධිමත් අංශයේ ඉන්නකොට you are not protected by the social security net, so to speak. So your employees, yourself, will you have EPF or ETF in time to come when you reach a certain age, when you want to retire? That social security net the others have. And definitely you won't fall under the Shop and Office Act, because unless you have established your organization in such a way that it now falls under it. Unless you're running this business on your own, I can't give you a definite answer unless it's up from the Companies Act and the other regimes would kick in. But for the time being, if you're a sole proprietor, I would say that you would be counted into the informal sector. Okay, wonderful. I'm sorry, I'm going to... So if I may add, EPF Act එක ගත්තතින් කවර් වෙන්නේ නැත්te අර කියපු වගේ කොටසක් තියෙනවා කවර් වෙන්නේ නැහැ. ඒත් එක්කම පවුලේ ගෘහස්ත රැකියා කියන එක තමයි කවර් වෙන්නේ. ඒ කියන්නේ පවුලේ සමාජිකයන් එකතු වෙලා ව්‍යාපාරයක් කරගෙන යනවා නම් අන්න ඒ වෙලාවට අපේ නීතිය බලපාන්නේ නැහැ. මොකද අපේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ සේවක සේවය දෙපාර්ශ්වය අතර තියෙන සම්බන්ධතාවය මත. හැබැයි මෙතනින් එළියට ගිහිල්ලා කඩයක අවුරුදු 10ක් තිස්සේ ඔබ සහායකයෙක් පාවිච්චි කරනවා නම්
එක්කෙනයි හිටියේ වුණාට අදාළ නැහැ. ඔබේ බිරිඳත් ඒ කඩේම වැඩ කරනවා වෙන්න පුළුවන්. නමුත් අර එක පුද්ගලයාට සියලුම වරප්‍රසාද හිමි පාරිතෝෂික ඒ වගේ අර අපි සීමාවන් දාලා තියෙන අවුරුදු 5 සේවක සංඛ්‍යාව 15කට වඩා වැඩි වෙන්න ඕනේ. අන්න ඒ වගේ සීමාවන් තියෙන තැන් වලට විතරයි ඒක අදාළ වෙන්නේ නැත්තේ. එහෙම නැත්නම් ඉතිරි නීති ටික නම් අදාළ වෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අර කිව්වා වගේ අපි ඉන්ෆෝමල් සෙක්ටර් එක ඩිෆයින් වෙන්න සෙන්සස් මොනවද කියන්නේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වෙන්නේ. එතකොට ඔවුන්ගේ ක්‍රයිටීරියා එක වෙන්නේ අර කියන එක සම්පූර්ණ කරනවා නම් ඉන්ෆෝමල් සෙක්ටර්. ඒතකොට 84 කියනවා 64 කියනවා ඒක එතනට යන්නේ. නමුත් ඇත්ත තත්ත්වය වෙනස් මුරකරුවෙක් වෙන්න පුළුවන්. අදාළ වෙන නීතිය කරන රස්සාව අනුව වෙනස් වෙනවා. ඉතින් එතකොට ඒකයි එතන තියෙන ප්‍රශ්නේම අපිට there's no one law to look at and say whether it applies to me or not. Depends on what you do, where you do, how many people you have, what the purpose of it is. Right. Okay. I'm sorry. I'm going to beg the indulgence of the people. This is a series of questions, if you don't mind. Right? Because it's එක ප්‍රශ්නයකට I can give you an opportunity yes, for one more wonderful. question. Okay. So let me pile them all then. You said that most of the females are the ones who belong into this, right? Because okay, as a single mom, right? Lot of times I actually had to make the decision to step out from the corporate sector because I couldn't work the hours and look after my child. So I had to step down and start my own thing in order to feed my child. Now, so the problem here is most of the people who are in this are people who can't go into the corporate world again without facing the issues that all of you all just talked about. So the two parts. How are you all speaking to people like me in order to address this? Because there is no support for single parents in this country at all, right? At all. I know because I raised my child for 16 years. The other is who is representing us? Is there a party somewhere who is representing our people, the people like me? I'm sorry, I'm putting you all in trouble, but here, that's my question. බොහොමත්ම ස්තුතියි මේ ප්‍රශ්නෙට අපි මම හිතන්නේ කෙටි පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. කාට හරි ප්‍රශ්නට පිළිතුරක් ලබා දෙන්න හැකි නම් ඔබටයි අවස්ථාව. මාධවී ගුණවර්ධන මහත්මිය කෙටියෙන් පිළිතුරක් ලබා දෙන්න පුළුවන් නම් කාන්තාවන්ස සහ ළමයින් කියන කාණ්ඩය ගත්තාම ඍජුව කෙනෙක් මෙයා විතරයි කියලා කියන්න බෑ. අධ්‍යාපන අමාත්‍යාංශයකයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයකයි කාන්තා කාර්යාංශයක් තියෙනවා. ඊට පස්සේ ඒ වගේ විවිධ ආයතන තියෙනවා. ඒත් එක්කම ව්‍යාපාරිකයන් වෙනවා නම් රාජ්‍ය පද්ධතිය තුළ කුඩා ව්‍යාපාර අංශය තියෙනවා. ඒත් එක්කම කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව තියෙනවා. මේ වගේ හැමතැනම තියෙනවා. නමුත් මම දන්න තරමින් ස්පෙસિෆිකලි තනි මවකට හෝ පියෙකුට ගැලපෙන තැනක් ඔයාගේ සියලුම සේවාවන් සපයන්නේ එක තැනක් කියලා එහෙම එකක් නැහැ. නමුත් ඒක අමාත්‍යතුමනි අපි එහෙම වෙන් කරලා එකතු කරලා එහෙම කරන සංකල්පයක හෝ පදනමක අපි නැහැ. එහෙම කළ යුතුයි කියන එකත් ටිකක් අමාරු ගැටලුවක්. ස්තුතියි මාධවී ගුණවර්ධන මහත්මිය. අපිට සිද්ධ වෙනවා අපේ දෙවෙනි වටේට ප්‍රශ්නේ දෙවෙනි වටේට අපිට දැන් යමු වෙන්න. මම කැමතියි පළවෙනි ප්‍රශ්නේ නැවතත් යොමු කරන්න මාධවී ගුණවර්ධන මහත්මිය වෙතට. ඉන්ටර්නැෂනල් ලේබර් ඕගනයිසේෂන් නැත්නම් අන්තර්ජාතික කම්කරු සංවිධානයෙන් කියලා තියෙනවා මේ part time employment නැත්නම් අර්ධකාලීන රැකියා ශ්‍රම බලකායට අඩු සහභාගීත්වයක් තිබෙන කණ්ඩායම් දිරි ගන්වන්න පුළුවන් දෙයක් ලෙසට. එතකොට මම ඔබතුමියගෙන් අහන්න කැමතියි මේ ලංකාවේ part time employment පිළිබඳව තිබෙන නීති සහ කොන්දේසි ටිකක් අපැහැදිලි. ඉතින් මේ අපැහැදිලිකම නිසා ලංකාවේ කාන්තාවන්ගේ ආර්ථික ස්වාධීනත්වයට හා ආර්ථික සුරක්ෂිතතාවයට ඇත්තටම ඇතවින බලපෑම කුමක්ද කියලා ඔබතුමියට අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද කියන දේ තමයි ඔබතුමියට මම දැන් අහන්න කැමතියි. නීතිය පැත්තෙන් ගත්තොත් කෙනෙක්ට අර්ධකාලීන රැකියාවක් කරන්න බාධාවක් නැහැ. මේක ෂොක් එකක් වගේ වෙයි. නමුත් ඇත්තටම අපිට බාධාවක් නැහැ.
අපිට බාධාව එන්නේ ගෙවීම් සම්බන්ධයෙන්, පරප්‍රසාද සම්බන්ධයෙන්. නිවාඩු දෙන්නේ කොහොමද? මොකද අපි අන්න ඒක ඇතුළත් කරලා නැහැ. මෙතන part time employability එහෙම නැත්නම් flexibility කියන එක අපි රැකියාවකට එකතු කරන්නේ ආකාර තුනකින්. එක්කෝ අපිට ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් ක්‍රමයක්. එහෙම නැත්නම් අපිට කැමති වෙලාවල්, අපිට වෙලාවල් ඇත්තටම උදේ 8ට ඇවිල්ලා පැය 8ක් ඉවර කරලා යන්න ඕනි කියලා අපේ නීතිය කොහෙවත් නැහැ. නමුත් එහෙම නැහැ. අපිට තියෙන පැය 8ක් සම්පූර්ණ කරන්න ඕනි කියලා. පැය 8ක වැඩ ප්‍රමාණයක් දවසක සහ කාන්තාවන්ට යනකොට තියෙනවා 10ට පස්සේ බෑ. ඒ ක්ෂේත්‍රවලට එහෙම සීමාවන් තියෙනවා. නමුත් අපි කාටවත් කියන්නේ ඔබ සියලු දෙනාම උදේ 8ට වැඩ පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් උදේ 9ට වැඩ පටන් ගන්න ඕනේ කියලා. අර තියෙන සීමාවන් තවත් එහාට යාමේ අවශ්‍යතාවයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒ එක ක්‍රමයක් අනිත් එක වැඩ කරන විදිහ අපි තීරණය කරගන්න ගැනීම. ඒතර part time work කියන එක වැටෙන්නේ අපි job sharing එකක් එහෙම දෙයකට යන්න ඕනේ. ඒතකොට මෙහෙම දෙයකට යනවා නම් අපේ තියෙනවා උපරිම වැඩ කරන ප්‍රමාණය දවසකට තියෙන පැය ගණන සතියකට තියෙන පැය ගණන 45යි. අපේ වැඩ සතිය පැය 45ක් සතියකට. එතකොට අපිට කියනවා අපිට work averaging කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපිට week එකේ අපි කියන්නේ දවස් අපි දැනට කියන්නේ දවසකට පැය 8 ගාන යන්න සහ සෙනසුරාදා කෙටි වැඩ දිනයක්. එහෙම නැත්නම් අපිට ඕක කියන්න පුළුවන්. එහෙම නෙමෙයි. මේක උපරිමයේ අපි සීමාවක් දීලා තියෙනවා ඕනෑම කෙනෙකුට කාන්තාව පිරිමි ඕනෑම කෙනෙකුට දවසකට වැඩ කරන්න පුළුවන් පැය 12යි කියලා. මොකද මේක අවශ්‍යයි. මනසෙට විවේකයක් කියන දේ අවශ්‍ය නිසා. එතකොට ඒ කෙනෙක් දවසට පැය 12ම වැඩ කරලා ඊළඟ දවසේ 12ම වැඩ කරලා මේ ඒ විදිහට කරලා පැය 45 සම්පූර්ණ කරගෙන ඉතිරි දවස් එකමාර හෝ දෙක ඒ ගැළපෙන පරිදි ආර නිවාඩුවක් ගන්න. මේ වගේ සංකල්ප කිහිපයක් අවශ්‍ය වෙනවා. ඒවට එකඟතාවයක් අවශ්‍ය වෙනවා අපිට මේ part time work එකතු කරනවා නම්. ඒත් එක්කම pro rate maternity benefit එක ඔබ මවක් දෙතුන් දෙනෙක්ට වැඩ කරන්න පුළුවන්. part time සතියකට දවස් දෙක ගානේ ආයතන තුනක. ඒතර ඒ තුන් දෙනාම maternity leave එක දෙනවාද? leave එක හරියට කොහොමද දවස් 84යි කියමුකෝ. benefit එක ගෙවන්නේ. ඔය කියන ගැටලු ටිකට අපි උත්තර හොයාගන්න ඕනේ මේක ඉස්සරහට යන්න. එතනයි තියෙන ප්‍රශ්නේ. නැතුව part time කරන්න බෑ කියන එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. ගෙවීමේ. මොකද දවසකට ඔහු ඇය ගිහිල්ලා කම්කරු දෙපාර්තමේන්තුවට ආවොතින් අපිට අවම වේතනයට හෝ නිවාඩු සීමාවන් වලට හෝ කිසිම දෙයකට අපි කියනවා pro rate කරනවා කියලා. pro rate කළා නෑ ඔබට හිමි ප්‍රමාණය දීලා තියෙනවා කියලා කියන්න හැකියාවක් නැහැ දැනට තියෙන තත්ත්වය ඇතුලේ. ඒක අර කියපු one employment law එකෙත් අපි කතා කරා. මම ස්ථාන මාරු වෙලා එන්න කලිනොත් අපි සාපු කාර්යාල පනත සංශෝධනය කරන්න කතා කරා. ඒ සාකච්ඡාව දිගටම යනවා. හැබැයි මේක සංශෝධනය වෙලා නීතිය වෙන්නේ කවදද කියන එක තමයි අපිට තියෙන ගැටලුව. බොහොමත් ස්තුතියි මාධවී ගුණවර්ධන මහත්මියා. මම ඒ ප්‍රශ්නෙම ටිකක් වෙනස් කරලා අහන්න කැමති කනිෂ්කා පැටනොත් මහත්මියගෙන්. ඔබතුමිය පෞද්ගලික හා ව්‍යාපාර අංශයේ සේවය නියැලෙන කාන්තාවක් වශයෙන් ඔබට බොහොමත් අත්දැකීම් ඇති. මේ අත්දැකීම් වලින් උපුටා ගනිමින් මේ part time employment පිළිබඳව ලංකාවේ නීතියේ තිබෙන අපැහැදිලිකම කාන්තාවන්ට ප්‍රායෝගිකව බලපාන්නේ කොහොමද කියලා අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි ඔබතුමියට දැන් ආරාධනාව. ස්තුති සත්‍ය මම හිතනවා මාධවී මහත්මිය මම ස්තුතිවන්ත වෙනවා මේ නීතිය පැත්තෙන් කරපු පැහැදිලි කිරීම ගැන. නමුත් දැන් තියෙන විදිහට ඒ කියන්නේ ගොඩක් කටේ කැමති මේ ෆ්ලෙක්සිබිලිටි එක දාන්න. අනිත් එක මම හිතන්නේ මේ COVID ඉම්පැක්ට් එකත් එක්ක companies move වුණා මේ flexi hours 2 days working from home 3 days working from office. දැන් ඒ වගේ permanently ඒ වගේ culture එකකට shift වෙන companies උත් තියෙනවා. එතකොට ඒ වගේම තමයි අපි part time කියලා අපි ගොනු කරන්න නරකයි මේ low skill එකක් තියෙන කෙනෙක් තමයි part time job එකකට ගන්න කියලා. ඒ stereotype එකට යන්න නරකයි. so සමහරක් වෙලාවට විශේෂ competency එකක් අවශ්‍ය තියෙන කෙනෙක් වෙන්න පුළුවන් අපේ කම්පැනි එකේ නැතිකොට අපි ඒ කෙනාව ගන්නවා විශේෂ project එකකට ඒක කරන්න. එහෙම අවස්ථා අපේ ආයතනයේ තිබුණා. එතකොට ඒගොල්ලන් අපිත් එක්ක වැඩ කරන freelance විදිහට gigersලා විදිහට ටික කාලයක් ඒ project එක කරන්න. so they have that flexibility. ඒගොල්ලන්ට ඒ හම්බෙන
බෙනිෆිට්ස් ඒ දේවල් නීතිය තුල පැහැදිලිව කර නැති වුණත් ඒක අපේ තියෙන වගකීමේ අවශ්‍ය ප්‍රතිසම්පාදන සහ ඒ වරප්‍රසාද ඒගලන්ට ලබා දෙන එක. නමුත් අනිවාර්යයෙන්ම උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි හිතමු කාන්තාවක් විවාහයෙන් පස්සේ දරුවන් ලැබුණායින් පස්සේ පර්මනන්ට් ජොබ් එකකින් මූව් වෙන්න ඕනේ ඒ කම්පැනිකම පාර්ට් ටයිම් එකට. එතකොට අපි කොහොමද ග්‍රැටිවිටි එක ගෙවන්නේ? දැන් ෆුල් පර්මනන්ට් එම්ප්ලොයිමන්ට් එකක නම් අපි දන්නවා කොහොමද ගන්න අවුරුදු 5යි නම් ඒ මාස ගානට ගෙවනවා. ඒතර පාර්ට් ටයිම් එකට ගියාම ඒතර ඒ සැලරි එකටද ගෙවන්නේ. ඉතින් ප්‍රැක්ටිකලි දැන් ගොඩක් කට්ටිය කරන්නේ හරි will give you the opportunity resign from the permanent job and rejoin. So ඉතින් ඒව තමයි මොකද නීතියෙන් එක කියලා නැහැ. එතකොට සේව්‍ය පාර්ශවයටත් තියෙනවා පොඩි ප්‍රශ්නයක්. අපි මොකද්ද ගන්න ඩිසිෂන් එක? ඊට පස්සේ කම්කරු මොනවා හරි ප්‍රශ්න වලට පැටලෙන්නේ නැතුව අපි කොහොමද මේක ස්මූත්ලි බලලා කරන්නේ? So ඕවා තමයි තියෙන ප්‍රැක්ටිකල් ප්‍රශ්න. නමුත් ඒ වගේම තමයි ඔයාගේ ඊළඟ ප්‍රශ්නේ කියන්නේ women employees ලට විශේෂයෙන් මේ part time මේ flexibility එක ගොඩාක් වැදගත් සත්‍යයක්. මොකද මේ සංස්කෘතික වශයෙන් උත් මම හිතන කල්චර් එකක් වදින ලංකාව විතරක් නෙමේ ගොඩක් රටවල් වල කාන්තාවක් කියන්නේ කෙයා ගිවර් කෙනෙක්නේ. එතකොට ඒ බලාපොරොත්තු වෙන දේකුත් තියෙනවා. අපිට කොච්චරුණත් ගොඩක් කාන්තාවන්ට සහ අපි කතා කරනකොට යම් ගැටලු වලදී ඒගොල්ලන්ට තියෙනවා සමහරක් රට මානසික පීඩනයක් අම්මා කෙනෙක් වශයෙන් මට මේ ටික කරන්න බැරි වුණානේ කියන එක. ඉතින් ඒ මානසික තත්ත්වයන් තුලින් මිදිලා කොහොමද අපි මේ වැඩට එන වෙලාවයි වැඩෙන් ඉවර වෙන වෙලාවයි මොනිටර් කරන්නේ නැතුව ඒ වගේ strict time and attendance වලට යන්නේ නැතුව how can we build a culture based on trust and give that freedom irrespective of whether it's women or men and මේ culture එකට යන එක මොකද going forward දැන් අපි interviews කරනකොටත් තේරෙනවා මේ අලුත් generation එක මේ උදේ ඉඳන් 8 වෙනි ඉඳන් 5 වෙනකන් වැඩ කරන්නවත් මේ long term එක තැනක වැඩ කරන්නවත් එහෙම නෙමෙයි. So they would like to enjoy life. ටික දවසේ ඕනනම් භාගයක් වැඩ කරලා ඊටු දවස් භාගයක කොහොමද hobby එකක් කරන්නේ නැත්නම් තමුන් කැමති interest එකක් කරන්නේ නැත්නම් යාළුවෝ කට්ටියත් එක්ක පොඩි restaurant එකක් start කළා කොහොමද කරන්නේ. So ඒ වගේ දේවල් වලට තමයි දැන් අලුත් පරම්පරාව සහ සමාජයේ ගමන් කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම part time employment කියන එක ගොඩක් වැදගත් කාන්තාවන්ට පමණක් නෙමෙයි මම හිතන්නේ ශ්‍රම බලකායටම මම හිතන්නේ අපි එකතු වෙලා නැවතත් ඒ කතිකාවතක් ගොඩනගලා ඒකට අවශ්‍ය නීති රාමුවක් සහ මේ ෆ්‍රේම්වර්ක් එකක් ගේන්න පුළුවන් නම් ඒක මේ ඔකියුපේෂන් එකට සහ ඒක ඉන්ඩස්ට්‍රීස් වලට අපිට මෙහෙමයි ගලපන්න පුළුවන් කියලා මම හිතන්නේ ඒක තමයි වැදගත් වෙන්නේ සත්‍යය. බොහොමත්ම ස්තුතියි පැටනොත් මහත්මිය. සේවය නිලන කාන්තාවන් වශයෙන් මම හිතනවා අපිට ඉතාමත් වැදගත් වෙනවා කියලා මෙතුමිය ඒ සාකච්ඡා කරපු කරුණු. ඊළඟ ප්‍රශ්නේ මා යොමු කරන්න කැමති මාල්සරණී මහත්මිය වෙතට. මේ ප්‍රශ්නේ යොමු වෙන්නේ ලංකාවේ කාන්තා සංක්‍රමණික සේවකයන් පිළිබඳවයි. දැන් අපි දන්නවා මේක මෑතකදී ගොඩක් කතා බහට අවධානයට ලක් වෙච්ච මාතෘකාවක්. ඒ වුණාට ඒත් සමගම මම කියා සිටින්න කැමතියි ලංකාවේ කාන්තා සංක්‍රමණික සේවකයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් ලොකු දායකත්වයක් එක් කරනවා කියලා. මම මතකයෙන් කියනවා නම් IPS ආයතනයෙන් කරපු සමීක්ෂණයකින් පෙන්නුවා මේ ඉන්න රටේ ඉඳන් 80%ක් සහ 100%ක් දක්වා කාන්තා සංක්‍රමණික සේවකයන් ඔවුන් උපයන සල්ලි රෙමිට් කරනවා කියලා. ඉතින් මේ දේ මතක තබාගෙන තමයි මම ඔබතුමියට මේ ප්‍රශ්නය යොමු කරන්න කැමතියි. ටිකක් සංවේදී ප්‍රශ්නයක්. ලංකාවෙන් නික්ම යාමට බලාපොරොත්තු වෙන කාන්තා සංක්‍රමණික සේවිකාවන්ට සිද්ධ වෙනවත් පෞල් පසුබිම් වාර්තාවක් නැත්නම් ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් රිපෝට් එකක් ලබා ගන්න. එතකොට මෙය ලබා ගැනීමට තිබෙන ක්‍රමය ටිකක් සංකීර්ණයි. ඒ වගේම මෙයට මුදල් හා කාලය වැය වෙනවා. එතකොට මේන් මේ කාන්තාවන් යම්කිසි අපහසුතාවයකට ලක් වෙනවා. ඉතින් මේ නිසා ඔවුන්ට ඇතිවන බාධා සහ මේන් ඔවුන්ට ඇතිවන බලපෑම් පිළිබඳව නීතිමය වශයෙන් අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තමයි මම ඔබතුමියට යොමු කරන්න කැමතියි. ඔබතුමියටයි අවස්ථාව. ස්තුති සත්‍ය. දැන් අපි මේ පෞල් පසුබිම් වාර්තාව ගැන කතා කරනකොට ඇත්තටම ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් රිපෝට් කියන එක අපි FBR කියලා කියනවා. මේක 2013 වගේ ගෙනාපු ප්‍රතිපත්තියක්. මේක ඇත්තටම ගෙනාවේ අවුරුදු 5ට වඩා අඩු ළමයි ඉන්න මව්වරුන් ශ්‍රම සංක්‍රමණයට මැද පෙරදිග රටවල් වලට තමයි වැඩිපුරම බලපාන්නේ. යනවා නම් ඒගොල්ලෝ මේ family background report එක ගන්න ඕනේ. මේක දැන් ඇත්තටම in process it's more like an approval procedure. මේක ලැබෙන්නේ නැත්නම් you will be denied, you are not allowed to go. Essentially what happened was මේ ප්‍රතිපත්තියත් එක්ක ඇත්තටම දත්ත දිහා බැලුවම කාන්තාවන්
migrant workers ලගේ female percentage එක බහින්න පටන් ගත්තා ලංකාවේ. මෙතන වෙන ප්‍රශ්න කොටසක් එතකොට මතුවෙනවා. එකක් තමයි අපි දැන් අද කතා කරන මේ කාන්තාවන්ට වෙනස් කොට සැලකෙන අපි කියන gender discriminatory laws ගැන කතා කරනකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ family background report එක පිරිමි කෙනෙක් රට යනකොට ගන්න ඕන report එකක් නෙමෙයි. ඒක කාන්තාවන් it's women specific. So then what we are the intentions of course were good intentions behind the procedure. A lot of cases were there, children were left behind, fathers, I'm of course generalizing, there are different stories. This is what you hear all the time, that the father is misusing the money, she's sending money to build the house. This is the usual story that you hear. Now the problem is any male does not have to get the FBR. So what happens here is one is that we are going on the assumption අපි මේ මතය තමයි යන්නේ මේ එකක් අම්මා ගෙදර ඉන්නකොට ඒ කියන්නේ මේක පවුල් බිඳ වැටීම නවත්තන්න කරපු ස්ටෙප් එකක් කියලා. අපිට ඒකට ඇත්තටම මම හිතන්නේ ක්වොලිටේටිව් රිසර්ච් එකක් කරලා තියෙනවද නැද්ද කියන එක ඇත්තටම මට මේ ආසාවද කියන්න බෑ. ඒක මම හිතන්නේ ගොඩක් රිසර්ච් කරලා තියෙනවා IPS ආයතනයේම සෑහෙන ගොඩක් රිසර්ච් කරලා තියෙනවා මේ ඒරියා එකට. assumption එක තමයි අම්මා ගෙදර ඉන්න ඕනේ කියන අර කෝ thinking එක. එතකොට මේකෙන් ගොඩක් කට්ටිය හිතන්න පටන් ගත්තේ මේක දණ්ඩනීය පියවරක් ලෙස. I got penalized because my FBR was not approved. My child was less than 5 years old. So then you're also holding the women back, but also you're now thinking of the mother having more burden. So දෙමාපියන් අතර තියෙන වගකීම දැන් මේ ප්‍රොසීජර් එකෙන් උනේ ඕගැනිකලි ඒක අර තියෙන thinking එක reinforce කරා. අම්මට තමයි වැඩිපුර දෙමාපිය වගකීම් බර තියෙන්නේ. ඒක නිසා තමයි මේ ප්‍රතිපත්තිය ගෙනාවේ. අර කලින් කිව්වා වගේ මේ ප්‍රතිපත්ති මේ අමාත්‍යතුමා කිව්වා වගේ ප්‍රතිපත්ති නීති සමහරක් වෙලාවට ඒ වෙලාවට හිතලා ඒ වෙලාවේ තිබුණු ප්‍රශ්නයකට මුහුණ දෙන්න තමයි මම හිතන්නේ මේ ප්‍රතිපත්ති ගෙනාවේ. හැබැයි කල් යනකොට මේකෙන් මුට වඩා භයානක තත්ත්වයක් ඇති වෙනවා. ඒක තමයි සත්‍ය මම පොඩ්ඩක් මේ FBR එකේ consequence එක ගැන කතා කරන්නේ. අපි කියනවා නීතිමය වචනේ තමයි කූටණය. මේ කාන්තා ශ්‍රම සංක්‍රමණිකයන් කූටණයට ලක් වෙනවා කියලා. මම හිතන්නේ ගොඩක් කට්ටියගේ මූණවල වලින් මට කියන්න පුළුවන් අහලා නැහැ කියලා ටර්ම් එක කලින්. මේක තමයි දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන ටර්ම් එක for human trafficking. So essentially what happens is that when the FBR does not get approved, you think of other ways. You explore other means of trying to earn that keep. තමා අවිධිමත් ක්‍රම භාවිතා කරන්න පටන් ගන්නවා මේ දැන් official system එකකින් foreign employment bureau එකකින් යන්න බැරි නම් වෙන කොහොමද රට යන්න පුළුවන් visitor visa එකක් අරන් ගිහිල්ලා වැඩ කරනවා. එතකොට අර foreign employment bureau එකකින් එන protection මොකක්වත් අදාළ වෙන්නේ නැහැ රටට ගියා Gulf countries වලට ගියාට පස්සේ. එතකොට අපි යන්නේ දැන් මේ අපි දාපු ප්‍රතිපත්තියකින්ම අන්තිමට සමහරක් වෙලාවට වෙනවා හරි unfortunate situation එකක්. human trafficking කියන එක වෙනම ප්‍රශ්නයක්. මේක ඇත්තටම දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන බරපතල වැරැද්දක්. ඒ කියන්නේ මේකේ ප්‍රශ්න වෙන්නේ කූටණයට ලක් වුණාට පස්සේ ඇති වෙන තවත් ප්‍රශ්න. You can be trafficked afterwards. What are you trafficked for? An illegal purpose. What could be the legal purpose? You're trafficked for forced marriage, forced labor, organ harvesting. So ඇත්තටම මේ වගේ ප්‍රතිපත්තියක් නිසා සත්‍ය ඒ කූටණය පිළිබඳ සාකච්ඡාවකුත් ඇති වෙන්න ඕනේ. මම හිතන්නේ ගොඩක් තැන්වල අපි මේ ගැන සාකච්ඡා කරනවා. හැබැයි ලොකුවට මේ කරන්නේ නැහැ. මේක again it's more of enforcement issues and of course things there are legal specific issues and enforcement specific issues. But what I wanted to highlight was අපි FBR එක ගැන කතා කරනකොට it had a negative effect. On the paper it achieved what you wanted. The number of women migrant workers went down, but we don't have data, to be honest. How many people are going through the unofficial means? So that means we are now, I think, a tier 2 country for destination and origin countries for human trafficking. So we are now on a watch list because Sri Lanka is a place where people get trafficked and people are taken out of the country or people are brought in. I think we are now moving into transit as well. Those are the new trends show. But that is, I think, a component. අපි ඒ වගේ සාකච්ඡාවල් මම හිතන්නේ FBR එක මත්තම ගොඩක් කරන්නේ නැහැ. මම හිතුවා අද පොඩ්ඩක් ඒකට to shed light a little bit on that issue as well. බොහොමත් ස්තුතියි මාසාරි මහත්මියා.
ඊළඟට අමාත්‍යතුමාට ප්‍රශ්න යොමු කරලා ඊට පස්සෙ ඔබතුමාගේ ප්‍රශ්නය අපි ලබා ගන්නම්. මාසනි මහත්මයා කතා කරේ මේ ප්‍රශ්නයක් තියෙනකොට මේ ප්‍රශ්නේ විසඳන්න නීතියක් ප්‍රතිපත්තියක් ගෙනාවට කල් යනකොට කොයිතරම් බරපතල consequences කාන්තාවන්ට සහ සමාජයට මේකෙන් තියෙන්න පුළුවන්ද කියන දේ මේ තාමත්ම වැදගත් කරුණක්. ඊළඟ ප්‍රශ්නය මා යොමු කරන්න කැමති අලි සබ්රි අමාත්‍යතුමා වෙතට. අමාත්‍යතුමනි ලංකාවේ කම්කරු නීතිවල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කොහොමද සිදුවන්නේ කියන දේ පිළිබඳව අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි ඔබතුමාට ආරාධනාව. ඒ වගේම මෙම නීති ප්‍රතිසංස්කරණය කරනකොට ඒට ඇතිවිය හැකි බාධක මොනවාද කියන දේ පිළිබඳවත් අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි මම ඔබතුමාට අවස්ථාව ලබා දෙන්නේ. ඔබතුමාටයි අවස්ථාව. පොදුවේ මම හිතන්නේ කම්කරු නීති විතරක් නෙවෙයි ඕනෑම නීතියක් නීතිගත කරනකොට තියෙන ප්‍රොසීජර් එක පිළිබඳව පොඩි අවබෝධයක් තියෙන්නට ඕන. දැන් උදාහරණයක් වශයෙන් ඕනෑම නීතියක් කැබිනට් එකට මුලින්ම ඉදිරිපත් කරලා ඒ සම්බන්ධයෙන් සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න ඕනේ. මොනවාරි නීතියක් වෙනස් කරන්න ඕන. ඒ එහෙමනම් ඒ අමාත්‍ය රේඛීය අමාත්‍යාංශයෙන් තමයි ඒ පත්‍රිකාව යන්නට ඕනේ. උදාහරණයක් ඇටියට කම්කරු නීතිය පිළිබඳව සංශෝධනයක් හරි අලුත් එකක් හඳුනා දෙන්න ඕන නම් ඒ රේඛීය අමාත්‍යාංශන කම්කරු අමාත්‍යාංශයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ කැබිනට් පත්‍රිකාව රේඛීය අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරාට පස්සේ ඒ කැබිනට් එකෙන් ඒක සම්බන්ධයෙන් සලකලා බලලා කැබිනට් එක ඔවුන්ගේ අදහස් දුන්නට පස්සේ කැබිනට් එකෙන් බලය ලබා දෙන්නට ඕන නීති කෙටුම්පත් සම්පාදකට ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් එක කෙටුම්පත් කරන්න. ඊට පස්සේ ඒ කෙටුම්පත් කරාට පස්සේ ඒ පිළිබඳව යම් සංශෝධන මොනාරි තියෙනවා නම් ඒ අමාත්‍යාංශය හරහා නැවතත් ඒක යන්නට ඕන නීතිපතිතුමා වෙත. නීතිපතිතුමා වෙතට ගිහිල්ලා බලන්නට ඕන මේක ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැලපෙනවද කියලා. ඊට පස්සේ නැවත කැබිනට් එකට ආවට පස්සේ ඒක ගැසට් කරන්නට ඕන. ගැසට් කරාට පස්සේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා පළමුව වර කියවන්නකොට ගැසට් කරන්නට ඕන. ගැසට් කරාට පස්සේ ඒ සම්බන්ධයෙන් කාට හරි සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරලා තමන්ගේ මතය ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. එමයි ජනතාවකට සම්බන්ධ වෙන්නේ. එතකොට පළවෙනි වර කියවුවට පස්සේ දෙවෙනි වර කියවනකොට තමයි ඒක විවාදයට ගන්නෙ පාර්ලිමේන්තුවේදී. එතකොට විවාදයට අරගත්තට පස්සේ ඒක සාමාන්‍ය නීතියක් නම් දෙකින් එකකින් ඒ කියන්නේ සාමාන්‍ය බහුතරයකින් සම්මත වෙනවා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වගන්තිත් එක්ක ගැටෙනවා නම් 3න් 2ක් අවශ්‍යයි. ඉතින් ඕක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒ හින්දා සෑහෙන කාලයක් ඔය ව්‍යායාමයට ගත වෙනවා. දැන් ඊට වඩා ඒක තමයි නීතිමය තත්ත්වය. නමුත් ප්‍රායෝගිකව අපිට තියෙන ගැටලු රාශියක් තියෙනවා. දැන් මම දැන් නීති 40ක් විතර සංශෝධනය කරන්න තියෙනවා. එක එක නීති එක එක තැන්වල හිර වෙලා තියෙනවා. කැබිනට් සබ් කමිටි එකේ සමහර ඒවා හිටිනවා. සමහර ගිල්ල හිර වෙනවා මේ නීති සම්පාදක ගාව. සමහර ගිල්ල හිර වෙනවා නීති ප්‍රතිතුමා ගාව. ඉතින් ඒ විදිහට විශාල ලේසි නෑ. ඔක විශාල කාලයක් ගන්න කතිකාවක්. නමුත් ඊට වැඩිය වෙන්නේ අර එතුමිය කියපු විදිහට විවිධ අය එකිනෙකට ටෝටලි වෙනස් මත රාශියක් ඉදිරිපත් කරනවා. ඒ මත ගැටෙනකොට උගාක් කල් දැන් අපි ඕම මෙතන මෙහෙම කතා කරාට අපි කියමුකෝ දැන් ලේබර් සම්බන්ධයෙන් කාන්තාවගේ අයිතිවාසිකම් කතා කරනකොට සමහර වෙලාවට හාම්පුතුන් නැවිලා ඒ සම්බන්ධයෙන් කියනවා මේ consequences වෙන්න පුළුවන් කියලා. ඒ හින්දා මේ ප්‍රායෝගිකව අපි හිතන තරම් අර ඉක්මනට ඔක රෝල් අවුට් කරලා එළියට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒක එකක්. එහෙම පුළුවන් වුණත් ඒක නොකල යුතුයි කියන තැන තමයි මම ඉන්නේ. කොච්චර අමාරු වුණත් අපි සංවාදයකට ලක් කරලා සුත් එක්ක කතා කරලා පුළුවන් තරම් එකඟතාවයත් එක්ක ගියොත් තමයි හරියන්නේ. මොකද දැන් අපි ලංකාවේ වගේ constitution හදලා තැන් ලෝකෙ කොහෙවත් නැතුව 31 constitution එකක් හැදුවා, 47 constitution එකක් හැදුවා, 72 constitution එකක් හැදුවා, 78 constitution එකක් හැදුවා. දැන් ආයේ constitution එකක් හදන්න යනවා. ඉතින් ඒ දැන් ඇමරිකාවේ දැන් 100ක් විතර constitution එක තියෙනවා. ඇයි ඒ තමයි ඒ වෙලාවේ බලයේ ඉන්න රජය බලහත්කාරයෙන් යම් කිසි දෙයක් constitution එකක් අලුතින් ගෙනාව කියලා කිව්වනම් wider acceptance එකක් නැතිව අනිත් මිනිස්සුයා බලාගෙන ඉන්නේ අපේ වාරය ආපු ගමන් මේක එළියට දාලා ඒක ගේනවා කියන එක. ඒ හින්දා that wider consensus how difficult it may be you have to get that as much as possible otherwise it's not going to be long lasting. ඉතින් ඒ හින්දා තමයි මේක හැම එකටම අදාළයි. හැම එකටම අදාළයි. පුළුවන් තරම් කතා කරලා පුළුවන් තරම් හුඟක් වෙලාවට අපි දන්නවා යම් නීති පිට රටවල් වල හඳුන්වලා දීලා තියෙනවා. දැන් මුගක් නීති දැන් අපි concept එකම අපේ රටේම බිමින් ආපු ඒවා නෙවෙයිනේ. අනිත් රටවල් වල දියුණු වෙලා ආපුව තමයි අපි මීට
ඇඩප් කරන්නේ. දැන් උදාහරණයක් ඇටියට දැන් ඉන්දියාවේ ගෙනාවා ඩොමෙස්ටික් ඉෂූ කියලා එකක්. එල්ලා ඒක සම්පූර්ණයෙන්ම මිස්යූස් කරා. හස්බන්ගේ ගෙදර කවුරු හරි වයිෆ්ට මොන හරි කියපු ගමන් නැන්දයි ලේලී අතර ප්‍රශ්නයක් තියපු ගමන් ගිහිල්ලා පොලිස් කම්ප්ලේන්ට් එකක් දාපු ගමන් මුළු ගෙදර ඉන්න කට්ටිය ඔක්කොම ගිහිල්ලා අරෙස්ට් කරලා ඇතුළට දානවා. ඉතින් ඊට පස්සේ ඒක තව ප්‍රශ්නයක්. So it's not easy. ඉන්දා මම හිතන්නේ මේ දෙකම හොඳට කල්පනා කරලා තමයි මේ දේවල් කරන්න ඕනේ. මම හිතනවා පුළුවන් තරම් දුරට මාකට් ෆෝස් වලට මේක ඩිසයිඩ් කරන්න ඉඩ දෙන්නට ඕන. ඇයි මේ මෙතුමියගේ කම්පැනි එකෙන් ඔය මේවා දෙන්නේ? ඔවුන්ගේ සේවකයන්ට ආදරය වෙන්න ඇති. නමුත් ඊට වඩා ඔවුන්ට ඕන to attract කරගන්න හොඳ සේවකයෝ. ඇයි ඒක අවශ්‍යයි. ඔවුන්ට හොඳට ඔවුන්ගේ බිස්නස් එක කරන්න. ඔවුන්ගේ බිස්නස් එක හොඳට කරොත් තමයි හොඳ එම්ප්ලොයිස්ලව රිටේන් කරන්න පුළුවන්, ඇට්‍රැක්ට් කරන්න පුළුවන්. ඒක කරොත් තමයි ඔවුන්ට අවශ්‍ය ඉලක්ක වලට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි අලුත් නීති දාලා ආයතන 10ක් තියෙනවා නම් ඒකේ 100 දෙනෙකුට කම්පීට් කරනවා නම් හොඳ සේවකයෝ ගන්න 5ක් වහලා දාලා 5 දෙනා ඉදිරියේ ඒ කම්පිටිෂන් එකට දීපු ගමන් මට රස්සාවක් නැහැ ඕන කන්ඩිෂන් එකක් යටතේ මං එන්නම් කියලා මිනිස්සු වැඩට යන්න ඉඩ තියෙනවා. ඒ හින්දා මේ බැලන්ස් එක හරි වැදගත්. නැත්තම් අපි අර ස්ලෝගන් වලින් සටන් පාට වලින් රටක් හදන්න බෑ. That you have to understand that. So ඒක හොඳයි කෙටි කාලිනව කාට හරි කියලා හරි පොපියුලර් මේ වෙලාවේ Facebook එක බලනවා වඩා පොපියුලර් ඩිසිෂන් එක මොකක්ද කියලා ඒක ඩෝන් ගාලා එතන හිට ගන්නවා. හිට ගත්තට පස්සේ මාස 6ක් යනකොට ඕක අනිත් පැත්ත. That is why it's important that we have to discuss with everyone, get them on board and try to get as much as consensus. You will never get 100%, but ගන්න පුළුවන් නම් වැඩි ප්‍රමාණයක් මම හිතනවා එතනින් තමයි මේක ඉදිරියට යන්න ඕන කියන එක. මම අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි නීති හදන එක සංකීර්ණ ක්‍රියාපටිපාටියක්. ඒ සිදුවිය යුතු දේවල් සිදුවිය යුතුයි. නමුත් නීති හදන්නන් වාලේ නීති හදලා වැඩක් නැහැ. නීති හදනවා වගේම තමයි ඒවා ආපසු වෙනස් කරන්න ගියොත් ඊටත් වඩා අමාරුයි. ඒ හින්දා මේ හොඳට හිතලා මතලා තමයි අර අපි කියන්නේ කසාදයක් බැඳ ගන්නවා වගේ නෙවෙයි ලියන්න ගියාම වගේ කියලා. So it's particularly in Sri Lanka if your divorce law is so difficult. so ඒ හින්දා මම හිතනවා දැන් මේකට සම්බන්ධ මේකට ඉන්ට්‍රස්ටඩ් තියෙන අය සියලු දෙනාම එකතු වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරලා පුළුවන් තරම් කොන්සෙන්සස් එකක් ඇති කරගෙන ඒ කොන්සෙන්සස් එක උඩ අපි අලුත් නීති වලට හෝ සංශෝධන වලට යන්නට ඕනේ. ප්‍රැක්ටිකල් ග්‍රවුන්ඩ් රියැලිටිස් පිළිබඳව අවබෝධයක් ඔළුවේ තියාගෙන. නැත්තම් වෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අපි බලහත්කාරයෙන් නීති ටිකක් දැම්මම අපේ තියෙන ව්‍යාපාර ටික වහලා දැම්මට පස්සේ ඉතුරු වෙන ව්‍යාපාරෙන් මොනවද වෙන්නේ? It's again supply and demand. Demand එක වැඩි වෙනකොට ශ්‍රම බලකායට the employers are forced to uplift their benefits. apply එක over supply එකක් වෙනකොට ඕන ගානකට දෙන්න පුළුවන්. So market force has to decide on that rather than laws and regulations. That's my opinion, I think, in this. බොහොමත්ම ස්තුතියි අමාත්‍යතුමනි. කාන්තාවන් වශයෙන් සහ විශේෂයෙන්ම මහජනතාව වශයෙන් අපිට තිබුණු ප්‍රශ්න කීපයටම පිළිතුරු මෙතුමා සැපයුවා කියලා මම විශ්වාස කරනවා. මම දැන් කැමති ඔබට බොහෝමයත්ම ප්‍රශ්න පැන නැගලා තියෙනවා කියලා මට පේනවා. ඔබට අවස්ථාවක් ලබා දෙන්න ඔබට තියෙන ප්‍රශ්න අප වෙතට යොමු කරන්න ඔබට අවස්ථාව ඔබට මයික්‍රොෆෝනයක් ලැබෙවි. මෙතෙන්ට ඉස්සෙල්ලා ලබා දෙන්න. I need to ask the question from Minister because I am from the Daily News. I want to put the story in the paper. Now, actually related to these migrant workers, you talk about migrant workers. Now, we know Sri Lankan migrant workers rendering a great service to improve our Sri Lankan economy. But, Minister, now, you know that a lot of Sri Lankan female migrant workers in the Middle Eastern countries of the world, they face a lot of problems actually. But now, do you think the current laws are sufficient or not to protect our Sri Lankan workers? Then again,
it's a matter of, rather than the laws, practical ground realities. So I myself had been the Sri Lankan Consul General in Saudi Arabia for 3 years, from 97 to 2000. So during that period, I have practically experienced this. Like, you want it in singular? No, Minister. Yeah. So if you look at Saudi Arabia, for example, during the period when I was there, so about 500,000 Sri Lankans have been employed there. So if you, as a percentage, the people who undergo the abuse and all those things, more or less equal to Sri Lanka. It's only what is being highlighted is those kind of cases. As for example, I have seen some of the mates who have come and then they come to get their passport extended. When they come to me, some of them had traveled 30, 40 countries. So I call them, just talk to them. They are mates. They are saying that we have been very well looked after. Wherever they travel, they take me. They keep me in the same room, same hotel, and given us accommodation and all those things. That's how they've been looking after me, like a family for me. But same time, there are some who have come destitute, as to say, for 3-4 years they have worked, they are not being paid. So how, again, the issue is we need to have a proper setup in those countries with our labor ministries coming in, where we charge a particular amount of money through the SLBFE in order to look after their interests there. So you need to continue to work for their benefits and all those things. So personally, if you ask me, I don't like our women going as domestic servants to those countries, or any country for that matter, unless they are trained. You know, sometimes they just expose them. They are not trained to face that kind of a situation, and as a result of it, the sponsors who spend exorbitant amount of money to get them in get very disappointed because these poor women can't deliver of what their demands are. So that is why rather than laws, the practical ground realities is that one is that they have to undergo the training. Second one is they have to get registered through the SLBFE. Third one is they need to get that insurance policy. The most important thing, having done all those things, you charge a particular premium, you give an insurance, whether that services are given to them in a situation of a crisis in that particular country through our embassies and the Foreign Employment Bureau. That is where we need to get our act right. Otherwise, laws, all the laws can be there, insurance policies can be there on paper and all those things. That is where, if you compare with Philippines, a lot to learn. Over a period of time, they have now started sending most of their female employees skilled. You know, there are nurses on them, they can handle hospitality industries and all sorts of things, and their payments are very high, and the sponsors, or rather the people who want them, are willing to pay that extra amount, double the amount what they pay for Sri Lankan, because they've been trained to do a better job on that. So that's where I think, rather than the laws, it's practically how we empower women, train them, have a mechanism in place in those countries in case of a problem to solve their problem as quickly as possible. There could be exceptions. Unfortunately, like the case of Rizana or whoever it is in the past. But overall, we can manage it, because that 8 billion of remittance what we get, we can't live without it for the next foreseeable future, whether we like it or not. You know, the whole economy will collapse, and as she very correctly pointed out, that will start so much of problem. Now, we can force somebody not to go, but you saw what happened 3 days ago in Jaffna. For whatever, I don't know whatever the reason, but when the poverty become very, very acute, people can go into the extreme level of suicide and all sorts of things. So that balance has to be done, but on the long run, we need to get them skilled and reduce domestic servant being sent all over. That's how I see that. Thank you, Minister. බොහොමත්ම ස්තුතියි. තව ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. මයික්‍රොෆෝන් එක ලබා දෙන්න.
Satya, please translate for me. I have two quick questions. One is this 9 p.m. rule for females. I've been on a board of few companies where we have had these HR control audits that have pointed out. Now, if you're in a hotel and if a female is working as a waitress and you're having the dinner service, I mean, restaurants will close at 11 o'clock. So the females have to clock out at 9 o'clock. Isn't that impractical? That was my question number one. You may want to translate in Sinhala and ask for the benefit of our මේ audience. ප්‍රශ්න යොමු වන්නේ රැකියා කාල සීමාවන් පිළිබඳවයි. මේ රැකියා කාල සීමාවන් නියම වීමෙන් කාන්තාවන්ට මේන් ඇතිවන බලපෑම කුමක්ද කියලා තමයි මේ ප්‍රශ්නේ සාරය වන්නේ. මම හිතන්නේ තව ප්‍රශ්නයක් තිබෙනවා මෙතුමාට. So the next one is about the title of today's event is gender discrimination. It can be positive or negative. And the issue is that the way we have crafted some of the labor laws, I feel the burden, I mean, we are trying to achieve a society objective, but the burden is being put on the firms and employers. And if you take the example of this unemployment payments also that has been recently increased, you have a distressed firm and that is the reason why they are doing redundancies, but you're putting the burden on the firm to pay for it. Similarly, in maternity leave, if you want the labor market to work efficiently and the fact that female labor participation is only 35% relative to male labor participation of 70%, shouldn't these payments be something that should be funded by the state or a pool fund? Where all employees pay into a pool fund and that is used for redistribution and to pay for these benefits. Because I'm aware that in some countries, it is the state or some kind of pool fund that pays maternity leave. So then the incentives against employing women goes away, that it is redistributed among society. It's a bit of a long thing to translate in Sinhala, but if you can translate for me, please. මම ඉතාමත්ම කෙටියෙන් කියන්නම් මෙතුමා ඇහුමේ මේ සමහර කම්කරු නීතිවල බර ඇත්තටම වැටෙන්නේ ව්‍යාපාරවලට කියලායි. එතකොට මේ මැටර්නිටි බෙනිෆිට්ස් වගේ දේවල් රජයෙන්ම ගෙවීමට යම්කිසි ක්‍රියාදාමයක් අපිට පැන නගා ගන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවාද කියන ප්‍රශ්න තමයි ඉතාමත්ම කෙටියෙන් මේ ප්‍රශ්නේ සාරය. මම හිතන්නේ මාධවී ගුණවර්ධන මහත්මිය මේට පිළිතුරක් සපයන්න ඔබතුමියට පුළුවන්ද? නැවතත් අමාදතුමනි අපි ඕක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරපු දෙයක්. අර ඔබතුමා කියපු නීති සම්පාදන ක්‍රියාවලියේ කම්කරු දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් අමාත්‍යාංශයට එනකොට තවත් අතරමැදි පියවරක් තියෙනවා. අපි මේ නීති කෙටුම්පත් සියල්ලම NLAC එකට දානවා. National Labour Advisory Committee එක තමයි අපේ ලංකාවේ තියෙන tripartite body එක. එතකොට එතනදි ගිහිල්ලා සාකච්ඡා වෙලා තමයි ඉස්සරහට යන්නේ. ඔව් මැටර්නිටි බෙනිෆිට් එක එතනදි කතා වුණා. කතා වෙලා තිබුණා. මොකද මේ සංශෝධනය අවුරුදු 10කට වගේ කාලයක් තිස්සේ කතා වෙච්ච දෙයක් තමයි අපි 2018 දී සම්පූර්ණ කරන්නේ. එතකොට මේ වැයබර බොහෝ රටවල් වල සම්පූර්ණයෙන්ම රජය දරන්නේ නැහැ. යම් තියෙනවා ස්ලැබ්ස් අවම වැටුපත් එක්ක තීරණය වෙලා ඒ ප්‍රමාණය දරනවා දින ගණනක් දරනවා ඒක টොප් අප් කරන්න පුළුවන් ඊට පස්සේ එම්ප්ලොයර්ට. ඒතර මේ වගේ දේවල් ලංකාවේ ක්‍රියාත්මක වෙනවද නැද්ද ක්‍රියාත්මක කරනවද කොහොමද කියන එක දැඩිව සම්බන්ධ වෙලා තියෙනවා ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වය ඒ මත සහ අපේ ආකල්ප සියල්ලත් එක්කම. ඉතින් අනිවාර්යයෙන්ම මේකේ සංශෝධනයක් විය යුතුයි. නැත්නම් මේක දිගින් දිගටම මේ වැයබර එම්ප්ලොයර්ස්ලා අතේ තියාගන්න වුණොත් ප්‍රශ්නයක් වෙනවා. නමුත් ඒත් එක්කම අපි බැලුවොත් අපිට unemployment benefit scheme එකක් ඒ වගේ දේවල් නැහැ. social security scheme එකේ පොඩි නෙමෙයි අතරම විශාල වශයෙන් කතා කළ යුතු දේවල් ටිකක් එතන අපිට තියෙනවා. එතකොට කෙටියෙන් කියනවා නම් ඒ ඇඩ්‍රස් වෙන්න ඕන දේවල් විශාල කතිකාවතක් එක්ක ඒක කම්කරු අමාත්‍යාංශය විතරක් පමණක් නෙවෙයි තවත් ආයතන රාශියක් තවත් විෂය පතෙන්ට් රාශියක් එක්ක එකතු වෙලා කතා කරලා කළ යුතු දෙයක්. බොහොමත් the 9 o'clock yes so that one again I said like at the time of implementing these laws we didn't have these setups. And like even now, I think females can't really serve liquor. You can drink, you can consume, but you can't serve.
Yeah, so those things. Has to be specific about the regulation. So this is interlinked with all these other factors as well again. It is conflicting, just as the Shop and Office Act and the Wages Board Act conflicting in the factories. It is conflicting because in 1950s, what we did was we described the physical places of employment. We describe the nature of employment and the workplaces depending on that situation. And I agree, the time has come now for us to look at the employment relationship and redefine it, and also decide on the terms and like the descriptions, the definitions. So we need to just look at those as well, because you would call a civil engineer who is doing a design in the office doing an office job, but in practice we wouldn't really call that an office job, but something else. What he does there, the design and everything, we don't really put it into the factories, because that's for us the exterior of it, the nature is a shop and an office, not technical. So the time has come for us to look at that. Leave question. Of course, go Of ahead. course, there's a high number of countries. I think the economics research team at WAIT has done quite a bit of work in this area. Definitely more than 150 plus countries do have the state supported maternity benefits schemes. Of course, this varies between whether it's fully state funded or partially state funded. But what I also would like to add is that yes, the problem is connected, the low participation. This is not the only issue. Maternity benefit is not the only issue, but it is identified as one of the issues. And we have run the numbers, and I think it's the cost to the state and all that. And I'm sure this research is available somewhere, where it's somewhere on the ballpark figure of the state would have to bear somewhere around maybe, I think, about 4 billion rupees, perhaps, if you do the numbers. Of course, this is subject to me double checking the numbers from the economics team, but the research has been done. The discussions, I think, somewhere maybe 2 years ago or maybe 2 years ago, this was added into a budget speech as well, but it was not implemented. This idea of the state kind of giving, I think, either tax exemptions or some sort of benefit to the employers. So the discussion is there. I just think it pops up and then dies down depending on who's driving the discussion. So, and of course we're talking about in light of Women's Day. So it kind of when at these forums we talk about it, and then if the interest groups might take it up, if not, it'll go down again. බොහොමත්ම ස්තුතියි මාසානි මහත්මිය. සමාව වෙන්න අපිට කාලය පිළිබඳවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට පේනවා ගොඩාක් ප්‍රශ්න තියෙනවා කියලා. අපි ප්‍රශ්න දෙක තුනක් එක සැරේ අහලා මේ ප්‍රශ්න වලට පැනලයේ සිටින අයගෙන් කැමති විදිහට පිළිතුරු සපයා ගමු. ඉස්සෙල්ලා ඔබට තියෙන ප්‍රශ්න අපි කිහිපයක් ඉස්සෙල්ලා අහලා බලලා ඉමු. මයික්‍රොෆෝන් එකක් ලබා දෙන්න. කාටද ප්‍රශ්න තියෙන්නේ? හරි. ඉස්සෙල්ලා මෙතෙන්ට මයික්‍රොෆෝන් එක දෙන්න. ඊට පස්සේ අපි එතනින් ඉඳන් යමු. Good evening. My question to you is with regards to what happened in 2019. As of 2019, it was made compulsory for women to wear sari or osari to work for quote-unquote security reasons, employees of the public sector. So I'm curious to know, isn't this a conflict of interest when, as a state, we make our public sector employees, especially females, to wear saris to work, as a concern for us policing their outfits again, and B, a concern of functionality, where we are treasuring more of a traditional look as opposed to a functional outfit that can be worn to work. For instance, let's take, for example, a married couple with kids. You'd see the father wearing a pair of pants and shirt and getting to work. And then you'll have the mom who'll probably have to run around the kids, make the lunch, then get to wearing the sari, and then get to work. And then we'll obviously need two females to make up for the work of one man. Thank you. ඊළඟ ප්‍රශ්නයත් අපි යොමු කරලා ඉමු. Honorable Minister, I have a question for you. Do you think that there are going to be a major overhaul of labor laws in the foreseeable future? Not the labor laws, laws relating to women and children in the foreseeable future. And I would specifically like to know
whether there are any laws to deal with pedophiles. Pedophiles, because I remember writing an article about 10 years ago, a well-known Britisher, well-known musician who came to Sri Lanka was tracked down in here, and later he was, if I may remember, he was convicted in London as a pedophile, and he was sentenced to jail. Now, are there any specific laws relating to deal with pedophiles? හරි බොහොමත්ම ස්තුතියි අපි තව ප්‍රශ්න අරගෙන ඉමු මම හිතන්නේ මට පේනවා ලිහිණි ප්‍රනන්ද මහත්මියට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබගේ ප්‍රශ්න යොමු කරන්න So, a development of a country is measured by how the women are treated. So here we are talking about gender discrimination. Now, we see many initiatives taken by you in terms of justice and reforms. But when it comes to women-related laws, now all this what we are talking, ideally if the women's minister was here, would have been good. There's the women's minister, there's a labor minister, all of those, everybody needs to work in concurrence. We see, because you are of a learned professional, that you can champion certain causes. But we see that most of these discussions happen. There are parliamentary oversight committees, there are a lot of research that's happening, governments change, policies change, but we don't see concrete change that is been happening. Now these are being discussed. There have been many women's ministers, these are being discussed, but we don't see change that is happening in this country. Significant change that has improved the lives of women. We see, as she started off, we said that 35% is only the women's labor force in this country. And we see there are daycare centers in this country which are managed by the local councils, which are of certain daycare centers are of appalling standards. So those need to be uplifted if we are to encourage more and more women. That's one part of the aspect. So we see that all these ministries need to work together in consensus. But we don't see that happening, probably because there's lack of political will. So what is the solution? Who will champion these causes? At the end of the day, there are all these discussions, excellent researchers, excellent reports, but we don't see ground reality. Maybe I'd like to make a firm request from you, sincere request from you, whether there's a possibility where you can champion these causes as a learned professional sitting who understands, who has all-round knowledge, whether there's a possibility where all these organizations can come to one particular platform where you can bring in the women's minister, the labor minister, the justice minister, the foreign employments minister, and at least issues related to women are addressed. Because this is in 2020 we are living, 2015 and years have passed by, but when it comes to the rights of the women, we're still at the same place. හරි බොහොම ස්තුතියි ලිහිණි ප්‍රනන්ද මහත්මිය. තව එක ප්‍රශ්නයක් අපිට ලබා ගන්න පුළුවන්. කාට හරි ප්‍රශ්නයක් තිබෙනවද අප වෙතට යොමු කරන්න? හරි. ප්‍රශ්නයක් තියෙනවද? හරි ප්‍රශ්නයක් නැහැ. අපි එහෙනම් කැමති අර පළවෙනියෙන් අහපු ප්‍රශ්නය මේ සාරි පිළිබඳව අහපු ප්‍රශ්නය මම කැමති කනිෂ්කා පැටනොත් මහත්මිය වෙතට යොමු වෙන්න. ඔබතුමිය මේ අපිට තමන්ගේ ප්‍රායෝගික දේවල් පිළිබඳව මෙච්චර වෙලා අපිට සාකච්ඡා කරපු නිසා ඔබතුමියට මේ පිළිබඳව අපිට යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද කෙටියෙන්? සත්‍ය මම දකින විදිහට මොකද මම පෞද්ගලිකාංශයේ මම හිතන්නේ එහෙම ලෝ එකක් නැහැ මොකක්ද අඳින්න ඕනේ කියන එක. නමුත් ගැළපෙන ඇඳුම ඇඳීම අපිට අර common sense එකක් තියෙන එපා. So සාමාන්‍යයෙන් අපි දැන් dress down Fridays කියලා concepts ගේනවා. එතකොට සමහරක්ලාට short එකයි slippers දාගෙන වැඩට එන්න පුළුවන්. එහෙම බෑ. So එතකොට ඒ මම හිතන්නේ අපි මේ dress code එකක් එක්ක ඒ දේත් ගේන්න ඕනේ. දැන් අපි smart casual තිබුණාට office එකට all 5 days smart casual තිබුණාට but if you are meeting a client මොනා හරි presentation එකක් තියෙනවා නම් professional meeting එකක් තියෙනවා නම් එතකොට you need to dress accordingly but compulsory sarees මාධවී මහත්මිය එහෙම නීතියක් අපි මට දන්න විදිහට නම් එහෙම 19 අපිට පබ්ලික් සෙක්ටර් එකට ඇත්තටම ආයතන සංග්‍රහය තමයි තියෙන්නේ ඩ්‍රෙස් කෝඩ් එකක්. නමුත් ඒක සාරිය අනිවාර්ය කරලා නැහැ. ඒකෝර ඒත් එක්කම දැන් ගිය අවුරුද්ද ගත්තොත් තියෙන කොවිඩ් දෙත් එක්ක මම කොමසාරිස් විදිහට ට්‍රවුසර් එකක් කුර්තා එකක් අඳගෙන ඔෆිස් ගියා. ඒකට ඇත්තම කියනවා නම් අමතමනි මේ ජනවාරි පෙබරවාරි වගේ වෙනකම්ම එහෙම අපි රැකියාවට ගියා. අපි ඒක එහෙම බල කරලා නැහැ. නමුත් සමහර විට කතිකාවතක් තිබුණා. ඔක කරන්න ඕනේ බතෙක් එහෙම ඕනේ අනිවාර්යයි කියලා සමහරට ඒකත් එක්ක වෙන්නේ නැති මම දැනුවත් නම් කිසිම නීතියක් එහෙම නැත්නම් චක්‍රලේඛයක්
නැහැ. ඔබ මත්ම ස්තුති මම හිතන්නේ තිබුණා නීතිඥවරයන් සම්බන්ධයෙන් ඒක සුප්‍රීම කෝට් රූල් එකක් සාරි අඳින්න ඕනේ නැහැ කියන්නේ ඒක ස්මාර්ට් කැෂුවල් ඒක කියලා තියෙනවා කොළ ඒක ඔක්කොම ස්පෙસિෆයි කරලා තියෙනවා. But we don't have to, we're not mandated to wear sari to court on top, underneath a cloak. That's just impractical. But that was, of course, recognized. I'm not sure about the public sector, but I have not heard of a regulation or any sort of any mechanism to regulate that. ඔව් මම හිතන්නේ ඇතිවෙච්ච කතිකාවතක් පිළිබඳව තමයි ප්‍රශ්න යොමු වුණේ. ඊළඟ මේ ලිහිණි ප්‍රනාන්දු මහත්මිය අහපු ප්‍රශ්නේ පිළිබඳව කාට හරි පිළිතුරක් ලබා දෙන්න පුළුවන්ද? අවස්ථාවක් මම ලබා දෙනවා. ඔබතුමියට යම්කිසි පිළිතුරක් ලබා දෙන්න පුළුවන්ද මාසානි මහත්මිය ලිහිණි ප්‍රනාන්දු මහත්මිය ඇස ප්‍රශ්නෙට? ඒක මෙහෙමයි මට මෙතන වෙරිට රිසර්ච් ආයතනය represent කරන කෙනෙක් විදිහට කියන්න පුළුවන්. Yes, we research about these topics, we analyze, we talk about them, we make recommendations, we talk about all this with a data driven backing, and of course what I think she was also referring to was to bring all these actors together, because we may be having these conversations in silos. So if a certain mechanism perhaps is set up where the state and think tanks or civil societies, if they're all around one table, perhaps is something that needs to be considered and thought about. But I think that needs to come from all sectors. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙන්න පුළුවන් අමාත්‍යතුමාට. අමාත්‍යතුමනි ඔබට අවස්ථාව ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙන්න. That's a very interesting, I mean, that's a very important aspect of it, I understand, and that makes sense also. But as again, unless you put those laws from the line ministry, even cabinet cannot consider that. But you can have like women caucuses and all, we can have different kind of a combined ministries together working. For example, now tomorrow, next week, I'm working with the Ministry of Education to introduce law as a subject to the Sri Lankan curriculum. And then I'm also working with the Ministry of Prison Reforms about changing the community-based correction laws. So this is a possibility. In fact, NCPA is not under my ministry. It is under Women's and Child's Affairs Ministry. But I work very closely with them because they in fact came and met me, so that I gave them the kind of advice to them as to how they should approach, and they shall come to a lot of progress in this thing, and I'm sure that we can change some of those laws. I agree with you, but then I don't know practically whether we could do it immediately. That's an important thing, because some of these actors to come together. But what we ought to do, the people who work for women interest and all those things, probably make this suggestion to the Women's Affairs Ministry for them to initiate it, because that comes under their subject, and bring Justice Ministry in, Labour Ministry in, and look at holistically for the whole thing. So everyone comes, and sometimes we put that kind of combined concept papers to the cabinet and get certain things done. We have done something like that. It's not entirely impossible, but some initiative has to come. So I can look at it on my part. As far as the laws relating to the child and pedophiles and all those things, yes, that's a huge concern for us, how the child abuse issue is, I mean, it's going out of control. Whatever we do, there are more events which take place almost on every day. But I can tell you that NCPA, the current team, is working very hard, and in fact 3 weeks ago also I had a discussion with them as starting from probably orphanages and where these kids have been taken care of, at least to link them online to a Colombo main office and have a 24/7 kind of a observation through CCTV cameras and all those things. Laws, definitely we are looking at it. 5 laws have been, 5 subcommittees have been established, and they are looking at those laws, and probably we should be able to enact those within the course of this year, as far as the laws are concerned. But once again, I must tell you, it's not the laws, because you can punish and all those things, but we must prevent it. That's the important thing, because once a child is abused,
punishing that other person may be a deterrent to the others, but as far as that kid is concerned, it's gone. So therefore, we should find a way to prevent that from happening. So that has to come from the school, from the family. So that's why I'm advocating sexual education to the kids. They have been getting a lot of flack from all over, but it has to happen. So kids should know what their rights are, what are the limitations, how they could get involved in that. So likewise, I mean, we are going through a period where these different think tanks are fighting for different kind of ideologies, and ultimately, I feel the Sena Council will prevail. So, I mean, as far as NCPA is concerned, I'm pretty impressed with the kind of work they are putting in, with a holistic view on the whole thing. And they're doing a good job, but the problem is so acute and so large, it's difficult for them to immediately have an impact on that. But I'm personally pretty happy about the work they have done so far. බොහොමත්ම ස්තුතියි අමාත්‍යතුමනි. මම දන්නවා ඔබට ඉතාමත්ම කාර්යබහුල කාලසටහනක් තියෙනවා කියලා. ඔබට යන්නත් වෙලාව සමහර විට දැන් හරි ඇති. ඒ වගේ තත්ත්වයක් තිබෙනවා නම් ඔබතුමාට දැන් යන්න අවස්ථාවක් තිබෙනවා. ඔබතුමාට අවසාන වශයෙන් සඳහන් කරන දෙයක් තිබෙනවා නම් ඔබතුමාට අවස්ථාවක් ලබා දීමට හැකියාවක් තිබෙනවා. නැත්නම් ඔබතුමාගේ කාලය ඉවර නම් ඔබතුමාට යන්න අවස්ථාව සලසා දෙන්න පුළුවන්. කියන්න ඕන දේවල් මම හිතනවා මම කිව්වයි කියලා. නැවත බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. මම විශේෂයෙන්ම ආවේ නැවතත් කියන්නට ඕන මෙතුමියන්ලට සවන් දීලා ඒ තියෙන ඉෂුස් පිළිබඳව යම් what do you call ඔවුන් මේ ඔබතුමියන්ලාට සවන් දීලා මේ තියෙන ඉෂුස් පිළිබඳව යම් දැනුමක් ප්‍රමාණාත්මකව දැනුමක් ලබා ගන්න. මම හිතා ඒ දේ ඉෂ්ට වුණා. බොහොම ස්තුතියි කියලා. බොහොම ස්තුතියි අමාත්‍යතුමනි. ඔබගේ කාර්යබහුල කාලසටහනෙන් අපේට කාලය වෙන් කරගෙන මේ සාකච්ඡාවට එකතු වුණාට ඔබතුමාට නික්ම යන්නට දැන් අපිට සවස් කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. ඒ වගේම එතුමා මෙතනින් නික්ම යනකම් අපිට පුළුවන් අපේ සාකච්ඡාව දැන් නිමා කරන්න. මම හිතන්නේ අපි ගොඩක් දේවල් පිළිබඳව කතා කරා. තවත් කතා කරන්න ඕන නම් ඉතින් දවසක් නෙමෙයි, පැයක් නෙමෙයි, සතියක් හරි කාන්තාවන් පිළිබඳ තියෙන ප්‍රශ්න කතා කරන්න අපිට පුළුවන්. මොකද ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් ගොඩක් ප්‍රශ්න තියෙනවා. ලංකාවේ කාන්තාව දිරිගන්වනවා කියන්නේ මුළු ජාතියම දිරිගන්වනවා කියන දෙයයි. ඉතින් මේ අවස්ථාවේදී මම කැමතියි අපේ cross posting partners ලව පොඩ්ඩක් මතක් කරන්න. අපිත් එක්ක එකෝනා Economy Next, Echelon, Newshub.lk, The Morning, Other, Citizen, Economy and Business Sri Lanka, Sri Lanka Students for Liberty, Law Students Association of Sri Lanka, BusinessNews.lk, Verite Research, Quote 2.0, Punchitti, වැනි cross posting partners තමයි අද අපිත් එක්ක එකතුනේ. ඒ වගේම මම කැමතියි ඔබට අපගේ මාධ්‍ය ජාල පිළිබඳව පොඩි මතක් කිරීමක් කරන්න. Advocata Plus කියන මාධ්‍ය ජාලය ඔබට හොයාගන්න පුළුවන් Facebook හා YouTube හි. ඒ වගේම Advocata කියන මාධ්‍ය ජාලයන් ඔබට හොයාගන්න පුළුවන් LinkedIn, Facebook, YouTube හා Twitter යන මාධ්‍ය ජාලයන් වල. ඒ වගේම Advocata LK කියන මාධ්‍ය ජාලයන් ඔබට හොයාගන්න පුළුවන් Instagram සහ අපේ මේ තරුණ පරපුරට TikTok වලත් අපිව හොයාගන්න පුළුවන්. ඒ වගේම අන්තිම වශයෙන් මම ඔබට මතක් කිරීමක් කරන්න කැමතියි. Advocata ආයතනය විසින් මේ ස්ත්‍රීන්ට තිබෙන ප්‍රශ්න පිළිබඳව ඉදිරියට ගොඩක් කටයුතු සූදානම් කරලා තියෙනවා. ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කොට සලකන කම්කරු නීති, ඉඩම් උරුම නීති සහ කාන්තාවන් භාවිතා කරන නිෂ්පාදන වලට යොදා තිබෙන තීරු බදු පිළිබඳව අපි පරීක්ෂණ පත්‍රිකා 3ක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඔබට පුළුවන් අපිත් එක්ක ඉදිරියට රැඳී ඉඳලා මේ පත්‍රිකා ඔබට ලබා ගන්න. ඒ වගේම අපගේ වෙබ් අඩවියට ගියොත් ඔබට පුළුවන් කුඩා හා ශුද්‍ර ව්‍යාපාර පිළිබඳව හා රාජ්‍ය ආයතන පිළිබඳව සමීක්ෂණ වාර්තා ලබා ගන්න. ඒ වගේම ආර්ථිකය පිළිබඳ ප්‍රතිපත්ති හා තවත් තොරතුරු ලබා ගන්න ඔබට අවස්ථාවක් අපි සලසා දී තිබෙනවා. ඉතින් අද අපිට ලැබිලා තියෙන කාලය මේ වගේ නිමාවටපත් වී තිබෙනවා. බොහොමත්ම ස්තුතියි සූමොස්සෙත් ඒ වගේම අපිත් එක්ක මේ සම්මන්ත්‍රණ ශාලාවට එක් වෙලා අපිත් එක්ක මේ සාකච්ඡාව එකතු වුණාට ඔබට සුබම සුබ රාත්‍රියක් සහ සුබම සුබ සන්ධ්‍යාවක් කියා මම ප්‍රාර්ථනා කරනවා. Advocata ආයතනය විසින් සමුගන්නයි දැන් අවස්ථාව. ආයුබෝවන්.